හොඳයි. තෙරුවන් සරණයි හැම දිනාටම. අද දවසේදීත් මේ සීලම දෙනා එකතු පහතු වෙලා ඉන්නේ වෝට්ලු වෙලින්ටන් බෞද්ධ විහාරස්ථානයේ 2021 වර්ෂයේ පැවැත්වෙන වස්සාන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් සමග. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාවට දායකත්වයේ දක්වනවා වරුණි වීරසිංහ මහත්මිය ඇතුළේ පවුලෙම සියලු දෙනා එකතු පහතු වෙලා ඔවුන්ගේ අද දවසේදී මේ ධර්ම දානී දායකත්වයේ දීමෙන් බලාපොරොත්තු වෙන්නේ දායකත්වයේ දැක්වීමේ අරමුණ වෙන්නේ මේ සතියේදී උපන්දිනයේ සමරන ඒ වරුණ වීරසිංහ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා කසුන් වීරසිංහ මහත්මයාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම සෑම් සුදාග මහත්මයාට ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් කෙවින් අබේරත්න මහත්මයාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ඒ සියලුම දෙනා මේ සතියේදී උපන්දිනයේ සමරන අය වගේම වරුණ වීරසිංහ මහත්මිය සහ දෙපළගේ දියණිය වන කුලානි වීරසිංහ දියණියට සෙත් ශාන්ති ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම මිය පරලෝ යන්න යෙදිලා තිබෙනේ වරුණ වීරසිංහ මහත්මියගේ ආදරණීය පියාණන් වහන්සේ වෙන ලෙස්ලි ප්‍රනාන්දු පියාණන් වහන්සේටත් ඒ වගේම චන්ද්‍රාදේවි ප්‍රනාන්දු මෑණියන් වහන්සේටත් ඒ වගේම කසුන් වීරසිංහ මහත්මයාගේ පියාණන් වහන්සේ වෙන ඩී.ජී. වීරසිංහ පියාණන් වහන්සේටත් ඒ වගේම දම්පික වීරසිංහ සහෝදරයාටත් ඒ සියලුම දෙනාට පුණ්‍ය අනුමෝදනා කිරීමත් මූලික බලාපොරොත්තුවක් වෙනවා. ඉතින් අපි මේ ධර්ම දේශනාව අවසානයේදී මේ සියලුම දෙනාට අනුපිළිවෙලින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරමු. ඉතින් අද දවසේදී අපි මේ ධර්ම දේශනාව සඳහා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරලා තියෙනවා. මම හිතන්නේ අපගේ විහාරස්ථානයේ පහුගිය කාලයේදී ධර්ම දේශනා කිහිපයක්ම පැවැත්වුවා. ගිය අවුරුද්දේ වස්සාන ධර්ම දේශනාවක්. ඒ වගේම මේ වර්ෂයේදී ධර්ම දේශනා මාලාවකුත් පැවැත්වුවා ඊට මාස කිහිපයකට මත්තෙන්. මේ ස්වාමීන් වහන්සේ ඉතින් අපි ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරලා තියෙනවා. කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේට. ඉතින් මම ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව අතිපූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේට මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන ලෙස ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි හැම දිනාට. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතිබික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛාති. එම ධර්මානුශාසනාව ශ්‍රවණය කරනු ලබන්නා වූ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ සදහවර පින්නතුනි. ඔබට සම්බන්ධ විහාරස්ථානයේ පස් සමය තුළ පවත්වන්නා වූ පින්කම් මාලාවේ කොටසක් වශයෙන් අපට මේ ධර්මානුශාසනාව සඳහා ආරාධනා ලැබී පවතිනවා. ඉන් පෙරත් අපි මෙබඳු දේශනා කීපයක් කළා වගේම මේ මොහොතෙත් යම් මට්ටමක සරල දේශනාවක් තුළින් යම් ගැඹුරක් පෙන්වන්නටයි මම කල්පනා කරන්නේ. මම මේ උපුටාගත්ත කොටස ලෝකවාසී බෞද්ධ ජනතාවට ගැළපෙන තේමාවක් මම ඔය ගත්තේ. මේ තේමාව විස්තර කරන්නට මත්ින් මම මේ වගේ දෙයක් කියන්න කැමතියි. රටක් හැදෙන්න ජනතාව හැදෙන්න ඕන. මිනිස්සුනේ මේ සේරම කරන්නේ. මිනිස්සු හැදෙන්න පාවිච්චි කරන නීති කීපයක් තියෙනවා. එක තමයි රටක පවතින නීතිය. කලින් කලට වෙනස් වෙන අලුත් කරන අවශ්‍යතාවන පනවන එක. ගැඹුරු දහමක් නැතත් නීතිගරුක නම් ඔහු සාමකාමී පුරවැසියෙක් බවට පත් වෙනවා. ඒක ලෝකෙටම අදාළයි. ඊට අමතරව බුදු සමයේ පවතිනවා පෞපින් විපාක විශ්වාසය කියලා එකක්. කර්මඵල විපාක විශ්වාසය. ඒකේ තමන් කරන කියන ක්‍රියාකාරකම් වලට මෙලොව හෝ පරලොව වශයෙන් විපාක වාරයකට මුහුණ දෙන්න සිදු වෙනවා කියන මේ විශ්වාසය තුළ ඒකේ සිදුවෙන දේ තමයි අර දුක් විපාක වලට අකමැති බැවින් දුක් විපාක ගෙන දෙන්නා වූ කාරණා වලින් බැහැර වෙන්නට කෙනෙක් කල්පනා කරන එක. එතකොටත්
මිනිස් සිතේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම ජනිත කරන්නා වූ වැඩවලට කෙනෙක් පෙළවෙන්නේ නැතුව යනවා. ශාසනික වශයෙන් හෝ ඊට පරිබාහිර වශයෙන් හෝ සමාජයට උදව්වක් උපකාරයක් යහපතක් කරලා සතුට වෙන්න පුළුවන් තැනට සමාජය සකස් වෙනවා. ඒක ඒ පුද්ගලයිනුත් ගෙනුත් එතකොට යහපතක් විනා යහපතක් සිදු වෙන්නේ නැහැ. මේ වර්තමාන සමාජයේ බහුතරයක්ම ඉන්නේ මෙතන කියලා තමයි මම දන්නේ. බෞද්ධයයි සඳහන් කරන සදහවත් පිරිස්. බෞද්ධයයි නාමික වුණ පමණින් ඒ අය හොරකම මරකම අල්ලස දූෂණය කුඩු වෙලදාම අත්පැන් වෙලදාම කරනවා නම් ඔවුන්ට පව්පැන් විපාක විශ්වාසයක් නැහැ. ඔවුන් මේ සමාජයේ වනසන්න කවුරුණත් කොහේ හිටියත් ඒවා කරන්නේ නැත්නම් අන්න ඒ අය මේ කොහේ හිටියත් කිසියම් ආකාරයක බෞද්ධකමේ ප්‍රාථමික ප්‍රතිපදාවක ඉන්න අය. මේට එහා තව එකක් තියෙනවා. ඔය දැන් පව්පැන් විපාක විශ්වාස කිරීම තුලත් කිසියම් නීතිගරුක භාවය පිළිගැනීමක් තියෙනවා. තව එකක් තියෙනවා බුදු සමයේ ධර්මයේ දන්නා බැවින් වැරදි නොකරන බව කියලා එකක්. ඒක හුඟක් ගැඹුරුයි. නමුත් ඒකට අපි යන්න ඕන. එතකොට තමයි මේ වර්තමාන ලෝකයක් සාමකාමී වෙන්නේ සහ ඔවුනොවුන් එන කොටා ගන්න නැති, කපා කොටා ගන්න නැති මිනිස් වර්ගයා, ජාතීන් නෙමෙයි, ආගමිකයින් නෙමෙයි, මිනිස් වර්ගයා බවට පත් වෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ මිනිස් සිත සංසම් කරන්නා වූ සාමකාමී ධර්මතාවයේ ලෝකේ පුරා ව්‍යාප්ත කිරීම තුළින් සහජීවනයක් ඇති කරන ඇරුණාම ಜಾති ආගම් කුල වශයෙන් බෙදීගෙන යුද කර ගැනීමෙන්, කපා කොටා ගැනීමෙන්, ඒ ආගම් පරාජය කරන්නට යාමෙන් සිදුවෙන්නා වූ විනාශයක් කරුණාම යහපතක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ කොටස බුදු සමයේ පවා යටපත් වෙලා පවතින්නේ. නැතුව නෙවෙයි, නමුත් ඒක එළියට එනවා අඩුයි. ඉතින් ඒ ගැන මම අද කතා කරන්න කල්පනා කරන්නේ නැහැ. අර මැද මාතෘකාව ගැන තමයි මේ ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තුල යමක් පෙන්නනවා මම ඔබට සවන් දීලා බලන්න. තථාගතයන් වහන්සේ වදාළ මේ කාරණය පෙන්වන්නේ මිනිස් සමාජයට අර පව්පින් දෙක විශ්වාස කිරීම තුල එකෙන් කියන්නේ පව් වැඩ නොකිරීම කෙරෙහි යම්කිසි බලපෑමක් හිතේ ඇති කරනු ලබනවා. මේක කිසියම් ආකාරයක සම්මාදිට්ඨියක්. එතකොට මේ සම්මාදිට්ඨිය ඇති පුද්ගලයා හැම විටම තමන්ට හෝ අනුන්ට හෝ සමාජයට හෝ මොනවටවත් අවඩක් කරන්න කල්පනා කරන්නේ, කරන්න පුළුවන් නම් යහපතක් කරන්න බලන්නේ. අන්න ඒ වචනෙට තමයි අපි ඔය පින්කම් කියලා කියන්නේ. එතකොට ඒක අම්මා තාත්තා වෙනුවෙන් සැලකුවත්, සතා සතෙක් වෙනුවෙන් සැලකුවත්, අසරණෙක් වෙනුවෙන් සැලකුවත් ඒකේ අම් ආකාරයක යහපත් ක්‍රියාකලාපයක්. ඒක මම නම් කියන්නේ සාමාන්‍යයෙන් කූඹියෙක් වතුරට වැටලා ඉන්නවට දැක්ලා ගොඩ දාන තැන ඉඳලා කටින පින්කම දක්වා නැත්නම් චෛත්‍යකගත පැලඳීම දක්වා තියෙන සියලු සහෝදර සහෝදරයන්, මව්පියන්, ඥාතීන් ඇතුළු කොට යහපත පිණිස සලසන්න ඕන කාරණා කියන එක. එතකොට මේ தত্ত্বය තවත් කරුණක් තියෙනවා. මේකේ තව වචනයක් තියෙනවා. මේ කටයුත්තට බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු අනාගත ඵලයක් තියෙනවා. අතිවික්කවේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං කියන්නේ මේක තමයි. මේක පුණ්‍ය කර්මය කියන එක තමයි ඔය කම්මං කියන එකෙන් පෙන්වන්නේ. සුක්ඛ කර්ම කියන්නේ පුණ්‍ය කර්මය, සුක්ඛ විපාක කියන්නේ යහපත් විපාක කියන එක. එතකොට මේ මිනිස්සුන්ට සැප අවශ්‍යයි. මිනිස්සු සැප හැම ලෝකේ ඉන්න ඔක්කොම සැප විඳින්න කැමතියි. බුදුන් වහන්සේ වදාරන්නේ මේ සැප ලැබෙන්නේ යහපත් ක්‍රියාකාරක ප්‍රතිඵලයක් වශයෙන් කියන එක. එතකොට මේ සැපට ලැබෙන්නේ මොනවද කියන කාරණාවත් තේරුම් ගන්න ඕන. අන්න එතෙන්දී අපිට පොඩ්ඩක් තව වචනේ ගන්න වෙනවා. අර අපි කන්නම් කන්න විපාකම් කියලා කර්මයක් තියෙනවා. ඒක දසවස්තුක සම්මාදිට්ඨිය නෙවෙයි තියෙන්නේ, නිත මිත්‍යා දෘෂ්ටිය. පව්කම් සහ දුක් විපාක. බුදුදහම හෝ වෙනත් ආගම් ලෝකෙ තිබුණායි කියලා මේ ඉන්න සමාජයේ අය හොරමැරකම්, තක්කඩිකම්, ජාතිපාවාදීන් නැත්නම් ඒ වගේ දුස්චරිත නතර වෙලා නැහැනේ. 100ක් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒක අවම කරගන්නයි අවශ්‍ය වෙන්නේ. අනේ ඒ බඳු පුද්ගලයින්ට කන්න කර්මය, පාප කර්මය තුල ජීවිත අවසානයේදී ඔවුන් මොනම ආකාරයේ පරලොවක් විශ්වාස කළත් බුදුන් වහන්සේ ගෙන්නීමට උගත් කාල අර වරුදු කරගත්ත මානසිකත්වයේ තුල උන්ට යන්න වෙන්නේ සෝකායස්ස වේදෝ පරම්මරණ දුක්ගති. මිනිසත් බව අහිමි වෙන තැනට. ඒකයි අපි තේරුම් අරන් බුදුන් වහන්සේ විශ්වාස කරනවා කියන එකේ තේරුම බුදුවරයා කියලා කෙනෙක් ඉන්දියාවේ හිටියා කියන එක නෙමෙයි. උන්වහන්සේගේ ඉගැන්වීම විශ්වාස කිරීම තුළ අපිට මේක බලපානවා නම් දුක් විපාක අපකමැති පුද්ගලයා කන්න විපාකයෙන්, කන්න කර්මයෙන් බැහැර වෙන්න ඕන කියන එක. එතකොට
ඊට පස්සේ ඒක මේ මෙලොව වශයෙන් ගත් කල කන්න කර්මයේ විපාක තමයි සමාජය චෝදනා කරන එක, අපහාස කරන එක සහ නීතියෙන් දඩුවම් හම්බ වෙන එක. පරලොව වශයෙන් කොටස අප පේන්නේ නැහැ. බුදුන් වහන්සේ තමයි යොදාරන්නේ කායස්ස බෙදෝ පරම්මරණා, කයෙන් විදි කියන මරණයෙන් පසුව ඊට අදාළ මානලෝ සත් ඝන සිරුරක් ඇති සත්වයෙක් හෝ එහෙම නැත්නම් උපපාතික සිරුරක් ඇති සත්වයෙක් හෝ බවට පත් වෙලා හිතින් දුක් විඳින්න ඕනේ. ඒ විපාකයේ ගෙවන කලක් කියන එක. එතකොට අපි මේ කරන පුණ්‍ය කර්මයන් කරන්නේ කවුරු වශයෙන්ද? දැන් මේ දසවස්තුක සම්මාදිට්ඨිකයෙක් නැත්නම් පෘථග්ජන කෙනෙක් වශයෙන්. දසවස්තුක සම්මාදිට්ඨිය කියන එකේ තියෙනවා පෘථග්ජන සම්මාදිට්ඨිය කියන එක. පුද්ගලයෙක් වශයෙන්. එතකොට මේකටත් කිසියම් විපාක වාරයක්, විපාක මාර්ගයක් තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. තවත් සූත්‍රයකින් ගත්තොත් මේක තිබෙන්නේ පුඤ්ඤ කිරේවත්තු කියන සූත්‍රයේ මේ යහපත් ක්‍රියාකාරකම් තුනක් එකතු කරලා තිබෙනවා දාන සීල භාවනා කියලා. තීනීමාන බික්කවේ පුඤ්ඤ කිරේවත්තුනි කතමාන තීනි දානමයන් පුඤ්ඤ කිරේවත්තුම් සීලමයන් පුඤ්ඤ කිරේවත්තුම් භාවනාමයන් පුඤ්ඤ කිරේවත්තුම් කියලා. මෙන්න මේ වත්මන් බුදුසසුන මොන රටේ තිබුණත් මෙන්න මේ තුන තුල තමයි හිර වෙලා මේ ඇත්තටම හිර වෙලා තියෙන්නේ. මෙතනින් එහාට පාරක් හොයා ගන්න බැරුව මෙතන අතර වෙලා ඉන්නේ අපි. ඉතින් මේකේ විපාකය මොකද්ද බලන්න. මේකේ තියෙනවා අත්බික්කේ කම්මං එහෙම නැත්නම් මේකේ තියෙනවා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා කියලා. කෙලෙස් සහිත බවක් තියෙනවා. වෙන ලැබුරු බවකුත් තියෙනවා. නමුත් පිනේ විපාක වෙනම තියද්දී දුක් විපාකක් තියෙනවා. උපදි කියන එකේ තියෙන දුක් උපදින හේතු එවැනි නිදහස් වෙලත් නැහැ කියන එක. මේ ගැන අවධානය යොමු කරන්න බලන්න. මේ සමාජයේ පුඤ්ඤ කිරවත් සූත්‍රයේ පෙන්නනවා මිනිසුන් ජීවත් වෙනකොට කරන ක්‍රියාකාරකම් පව්කම් මැරුණාම සුළු මධ්‍යම උපරිම කියන වචනයක්. සුළු පරිමාණ, මධ්‍යම පරිමාණ, උපරිම මහා පරිමාණ කියන වචන පාවිච්චි කරන වර්තමානයේත්. ඒ වගේ මේකෙත් තියෙනවා ඉදවික් කච්චෝ පුද්ගලෝ දානමය පුඤ්ඤ කිරියවත්තුම් සීලමය පුඤ්ඤ කිරියවත්තුම් පරිත්තං කතං හෝති. ඒ කියන්නේ දන් සිල් දෙකට අදාළ කාරණා අඩු ප්‍රමාණයෙන් කරනවාද? ඒ වගේම මත්තසෝ කතං හෝති. මධ්‍යම ප්‍රමාණයෙන් කරනවාද? අදිමත්තං කතං හෝති. ඉහළ මට්ටමින් කරනවාද? එනම් සාමාන්‍ය සමාජයේ මේ තුන් මට්ටමින්ම කරනවා. අනේ එතකොට පෙන්නනවා මේ පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් මෙලොව වශයෙන් ගත් කලින් ලැබෙන සතුට සහ ප්‍රශංසාව සමග තෘප්තියක් ලැබෙන අතර එහාට සෝකායස වේදෝ පරම්මරණා මනුස්ස දෝ බග්ගං කියලා වචනයක් තියෙනවා. ඔය වර්ලෝකයේ උපදින දුර්භාග්‍ය සම්පන්න මිනිස්සුන්ගේ පිටිපස්සෙත් තිබෙන්නේ ඔය මොන ආගමේ ඉපදුනත් ඔය අඩු දානේ සහ සීලේ විපාකය. එතකොට මධ්‍යම ප්‍රමාණයෙන් දන් සිල් දෙන්න ගියොත් එහෙනම් මනුස්ස සෝබග්ගං. ලංකාවේ හෝ වෙනත් සාමකාමී රටක විඳලා සෝසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ඒ සෞභාග්‍ය සම්පන්න මිනිසත්කම මධ්‍යම දානයේ මධ්‍යම සීලේ විපාකය. එතකොට ඉහළම දානයේ සහ සීලේ විපාකය සෝකායස බෙදෝ පරම්මරණා දිව්‍ය සහවෙතං උප්පජ්ජති. අපි කතා කරනවා උපපාතික ප්‍රතිසන්දියක් පිනින්න උපදින පින් විපාක ගෙවන කියලා සදිව්‍ය ලෝක කියලා. ඒවයි උත්පත්තිය ලැබලා ඒ පිනේ විපාකයේ සතුට විඳින්න පුළුවන්. එතකොට මෙන්න මේ පවේ විපාකය දුගතිගාමීත්වත් පිනේ විපාකයේ මිනිසුන් අතර සෞභාග්‍ය සහ දුර්භාග්‍ය සම්පන්න බව සහ දෙවියන් අතර උපතත් කියන මේ කාරණා ටිකට සීමා වෙනවා මේ පුණ්‍ය කර්මයේ. ඒකයි පුණ්‍ය කර්මයේ සසර ලෞකික සැප ලබා දෙන ක්‍රියාකාරකමක ප්‍රතික්‍රියාවක් පින කියලා කියන්නේ විපාකය. එතන දාන සීල දෙක විතරයි මේකට අදාළ වෙන්නේ. භාවනා කියන වචනේ එතන විග්‍රහ වුණේ නැහැ. ඒකෙන් පෙන්වන්නේ බුදු සමය පහළ වෙන්න පෙර තිබුණා වූ විවිධ වැඩිම වර්ග භාවනා කියන්නේ වඩනවා කියන එකනේ. වර්ග තිබිලා තියෙනවා. තථාගතයන් වහන්සේ වනම් කළේ අත්කලමතානයෝගිය කියලා පොතේ සඳහන් වෙන්නේ රූපාවචර අරූපාවචර ධානලාභීන් කියලා. ඒක අර දානමය කුසල්, සීලමය කුසල් වගේ භාවනාමය කුසල්. ඔවුන්ට උපදින ලෞකික ධාන පදනම් කරන පරලෝකීය ආපුවම දෙවියන්ට වඩා එහා පැත්තට ගිය කාමසුපය රූප ශබ්ද ගන්ධ රස පින්සැප නැති ඉතිහාගයේ සංසුන් සුවයක ඉන්න වෙනවා. බ්‍රහ්ම සහවිතං උප්පජ්ජති. ඒක භාවනාවේ විපාක. ඒ නිසා මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවම පවෙන් නිවත් වී අපාගත වී නිවත් වී මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ එහෙම නැත්නම් පැවිද්දේ සැප හෝ බබලෝ යනෝ සසර ගමන් මාර්ගය හොඳ එක. මේක අපි තේරුම් ගන්න ඕන.
ඇයි මුළු සමස්ත සමාජයට මේක මෙහෙම කරන්න ඕනේ? තථාගත බුදු පියාණන් වහන්සේ වදාළා මේ දුකින් මිදෙනවාගේ මේ සමාජයේ යට වෙන්නේ අද ඊයේ නෙමෙයි. අවුරුදු 700කට පෙර. ඔය අපි කතා කරනවානේ අනුරාධපුර යුගයේ සම්බන්ධයෙන් දාටිය පීටිය පනේමාර පිලේමාර කියලා කියනවා. පොළොන්නර යුගයේ සම්බන්ධයෙන් තව කොටසක් පෙන්නනවා. මොවුන් චෛත්‍ය විනාශ කරා, සසර විනාශ කළා, මිනිසුන් කරදර කළා. එතකොට භික්ෂුන් වහන්සේලාත් අතහැරලා ගියා. වනාන්තරගත වුණා ඒ පැත්ත. එහෙම ඒ වගේම පෘතුගීසි, ඉන්දියාසි, ලන්දේසි ඇවිදින් බුද්ධ ආගමට දැනක් දුන්නේ නැහැ. උන්ගේ දේවල්. ඒ தත්ත්වය යටතේ අපිට දේවස් ගණනක් අමාරුවෙන් තමයි ඉඳලා තියෙන්නේ. පොත්පත් ටික කොහේ ප්‍රවේශම් වුණත් උපසම්පදාව නැති තැන දක්වාම සසුන පිරිහිලා කියන තියෙන්නේ. මේ සසුන පිරිහිණු තැනදී මම හිතනවා ඔය උපසම්පදාව අලුතෙන් ගේනවා වරුණාම ඊට පෙර උපසම්පදාවකුත් නැති මාර්ගඵලත් නැති තැනට සසුන ශූන්‍ය වුණා කියලා. මාර්ගඵලලාභීත්වය. අනේ එතනින් පටන් ගත්ත සසුනේ අපි ඊළඟට අපට හුරු කළා වූ මව්පියන් ගුරුවරුන් සහ පූජ්‍යපක්ෂයේ හුරු කළා වූ ක්‍රියාකාරකම් තුළ අර පවෙන් නිවත්ති පින් කිරීම තුළ සසර සැප ලබා ගන්න මාර්ගයට තමයි මේ ඔක්කොම ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. ඊට හේතුව දැන් බුදුවරයෙක් නැති නිසා අනාගත බුදුන් දැකලා නිවන් දකින්න මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉන්න පින් කරමු කියන මේ තේමාව. මේක කලක් දිනු වෙලා ඇවිදින් තියෙනවා. නමුත් මට මේ ත්‍රිපිටකය සහ ලෝකේ පවතින ග්‍රන්ථ කියවනකොට ඒවා ඔස්සේ මගේ හිත යනවා යම්කිසි අනුවිතර්කණයකට. ඒ කියන්නේ ඒ තියෙන දේ නැවත නැවත හිතලා බැලීමකට පේනවා. එතකොට දැන් අපිට මට මතකයි මගේ ආච්චියම මට සුභාසිංසනය කළේ මගේ පුතා බුදුන් දැක නිවන් දකින්න කියලා මෛත්‍රී වෙන්නේ නැති මට මතක නැහැ. බුදුන් දැකීම කියන පදයට මම ඒ කාලේ කල්පනා කළේ අම්මා තාත්තා දකින වගේ පුද්ගලයක් දැකීමක්. පාසල් අධ්‍යාපන විතර දරුවෙක් වශයෙන් හිටපු තැන. නමුත් ත්‍රිපිටකයේ කියනකොට පැහැදිලි කරනවා ධර්මයේ දකීද බුදුන් දකී කියලා එකක්. එතකොට එතන බුදුන් දකින්න කයවණ කියලා පෙන්වන්නේ ධර්මයේ දකීද කියලා කියනවා. එතකොට එහෙනම් අර අතරට වඩා මගේ දැක්ම වෙනස් වෙනවා. මොකද්ද මේ ධර්මය? එදා ඉඳලා වසර 40ක් තිස්සේ මම මේ අවුරුදු 40ක් පැවිද්දේ ගත කරලා ඉන්නේ දැන් ලහු කරලා මේ ධර්මයේ හොයන්න ආපු ගමනක් තියෙන්නේ. මේ ධර්මයේ දකිලා බුදුන් දකින්න එක. ඒ කියන්නේ ගෞතම සසුන තුළම ධර්මයේ දැක්කොත් දකින්න පුළුවන් බුදුන් සිරුර වෙන්නේ නැහැ. සිරුර නැහැනේ දැන්. නමුත් සිරුර දැකීම නෙමෙයි බුදුන් දැකීම කියන්නේ කියන එක පිළිබඳව සූත්‍ර දේශනාවල සාක්ෂි තියෙනවා. මේ හොයා යන ගමනේදී සමාජය යහපත් කරන්න ඉදිරිපත් කරන්න ඕන කාරණා පිළිබඳව වැටහෙනකොට මෙන්න මෙහෙම දෙයක් මට මතක් වෙනවා. අපි මේ පිනේ සැප අතහරින්න ඕනේ යහපත් ක්‍රියා එකක්වත් අතහරින්න ඕන නැහැ. නමුත් මෙන්න මේ ලෝක ධම්ම සූත්‍රය අරන් බලන්න. ඒක පෙන්නනවා මේ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියලා ධර්මතාවයක් ලෝකේ හැමතැනම තියෙනවා. මහණෙනි අසෘතවත් පෘථග්ජනයාටත් මේ ලෝක ධර්මතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අර සෘතවත් අරිශ්‍රාවකා කියලා කියන එකේ තේරුම ඔය ඊට දසවස්තුක සම්මාදිට්ඨියට එහාගේ සම්මාදිට්ඨියක් ඇති පුද්ගලයා. එයාටත් මේ ලෝක ධර්මතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ පෘථග්ජන අය කියලා බුදුන් රහතුන් කියලා ලෝක ධර්මතාවයන්ගේ මේ ඇතිවීම නවත්තන්න බෑ. නමුත් මේ දෙදෙනා මේකට මුහුණ දීමේදී කෝ විශේෂෝ කෝ අදිප්පායාසෝ කියලා කියනවා. මොකද්ද විශේෂත්වය වෙනස මොකද්ද කියලා. අන්න එතනදී පෙන්වන කරුණක් තමයි ඔය පිනට පමණක් සීමා වූ පෘථග්ජන පුද්ගලයා පිනේ විපාක වේදින අතර ලෝක ධර්මයේ සඳහන් ලාභාලාභ සැප දුක් වලේ දුක් වෙනවා කියන එක. අඩනවා දුන්නා වැළපෙනවා දුක් වෙනවා කියන එක. අර කරුණ තේරුම් ගත්ත පුද්ගලයා අටලෝ දහම් හැමේදී දුක් වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට එහෙනම් මේ අටලෝ දහම නෙමෙයි දුක් ගෙනත් වෙන්නේ. අටලෝ දහමත් එක්කලා පෘථග්ජන ස්වභාවය ඇති කර ගන්නා වූ බැඳීම බව තේරෙනව නේද ඔබ? ඉතින් පිනේ විපාක විඳින අතර මේ අටලෝ දහමේ දුකක් නැතුව ජීවත් වෙන්නත් කැමති නැද්ද ඔබ මේ ජීවිතේ? අන්න එහෙමයි මම ඔබේ අවධානය යොමු කරන්නේ. පිනේ විපාක ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, පින්කම් එපා කියන්නෙත් නැහැ. අනිත් එක සද්ධර්මයේ තේරුම් ගන්න බැරි නම් දෙවෙනි විකල්පය තමයි මේ සමාජයේ ලෝකෙ කොහේ හිටියත් පරත්තම් පටිපජ්‍යත. අනුන්ගේ යහපත සඳහා කාලය දානයේ සමය කැප කරන්නේ. නමුත් මෙතන වර්තමානයේ මම දකින දෙයක් තියෙනවා. මේ පින යනු කවුරු හරි සූරා කාපුවම ලැබෙන දෙයක් නෙමෙයි. අපි සූරා කෑවහම අපි කැමැත්තෙන් නෙමෙයි දෙන්නේ. ඉතින් ලංකාවේ හරි ලෝකේ හරි කොහේ හරි හිටියත් ඔබ සතු සම්පත් වලින් පරෝපකාරය කරන්න ඔබට තහනමක් නැහැ.
නමුත් ඔබ උපේන කෙනෙක් බව දැනගෙන ඔබගෙන් කඩා වඩා ගන්නට සූරා කණ්ඩ කල්පනා කරනවා කෙනෙක් පින කියන එක ඉස්සරහට පෙන්නලා. එතකොට ඔබට එයා කරදරයක් වෙලා නොදී බැරි හින්දා දෙන්නේ ගෙදරට එන නිසා හරි ඉල්ලන නිසා හරි. ඒ කරදරයක් වුණාම ඒකේ පින නැතුව යනවා. ඒ නිසා කරදරයක් කරගෙන දෙන්නේ යන්නත් එපා වෙනක් ඇති වෙන්නෙත් නැහැ. ලෝකේ කොහේ හිටියත් මේ මිනිසුන් සූරා කන පාර වෙන්න කියලා හිතන්න එපා බුදු සමය කියලා කියන්නේ. මේ ලංකාවේ මට හම්බ වුණා කෙනෙක් කතා කරපු තොරතුරක් මේ වගේ කෙනෙක් යම් කිසි ස්ථානයක් දිනු කරගෙන යාමේදී යමක් කමක් තියන අය බලන. ඉතින් ඒක හැමදාම අඩුපාඩු කියා ඉල්ලනවා. කරන්න බැරි මට්ටමේ වියදම් කරන්න බැරි මට්ටමේ දේවල් ඉල්ලන්න ගත්තා කියලා තියෙනවා ඊපස්සේ. ඊට පස්සේ දෙන්නේ නැත්නම් මේ මම හිටියේ හොඳ පරිත්‍යාගශීලී කෙනෙක් කියලා මේ ලෝභ කියලා ආයෙ බනින්නත් පටන් ගන්නවා. මොන අයිතියක්ද අර? බුදුන් වහන්සේ කාගෙන්වත් ඉල්ලන්න කිව්වේ නැහැ. පැහැදුනහම ලැබෙන්න ඕන. පැහැදෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕන. දැන් අපේ පෞද්ගලික ජීවිතේ අපි දන්නවා අපි කාගෙන්වත් මොකොත් ඉල්ලන්නේ නැහැ. නමුත් මාසේ ජීවත් වෙන්න අවශ්‍ය මූල්‍ය වේදම් බැංකු ගිණුමට වැටෙනවා අපි ඇසුරු කරන අයගෙන් ලංකාවේ හෝ ලෝකෙ කොහේ හිටියත්. ඒ ඉල්ලලද? ඒ නිසා කවුරුත් දැනගන්න ඕන ලෝකෙම ඉන්න අය. බුදුන් වහන්සේ කාටවත් සිද්ධව කෙනෙක් නෙමෙයි අපිට මේ අපි පැවිද්දට පැවිදිින් ඉන්නේ අනිත් අය සූරා කන්න නෙමෙයි අපේ වැඩේ කරගන්න. නමුත් ඒකට අනිත් අය කැමැත්තෙන් උදව් කරන්න ඕන. ඔවුන්ට වදයක් වුණොත් කෙනෙක්. ඉන්කම් වදයක් බවට පත් වුණොත් එහෙම වැඩේ නම් කරේ සල්ලි දීපම නමුත් කරන පුද්ගලයාට පින තියනවද කියන එක මට තකයි. ඒ නිසා ඔබ සම්පත් සස සියල්ල සූරා කෑමට ලක් කරන්න එපා පින් කරනවා. ඔබ ජීවත් වෙන්න ඕන හරියම්ම කරන්න ඕන. ඔබේවත් කමෙන් යම් කොටසක් කැමති නම් මව්පියා වෙනුවෙන් සමාජය වෙනුවෙන් අසරණයන් වෙනුවෙන් ගම් වතුරෙන් නායම් වෙනුවෙන් එහෙම නැත්නම් හරි ලේ හරි දන් දීම වෙනුවෙන් පටක දන් දීම වෙනුවෙන් කැමැත්තෙන් කරන්න. කැමැත්තෙන් කරන්න බැරි නම් එතනින් එහාට එකෙන් කෙනෙකුගේ සූරා කෑමට යටත් වෙන්න එපා කවුරු. මතක තියාගන්න. ස්වකීය කැමැත්තෙන් කරන්න ඕන. ඉතින් එහාට මම දැන් කතා කරනවා තවත් කාරණයක්. අර පුණ්‍ය විපාකය කියන එක කාටද තියෙන්නේ? ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව තිබෙන්නේ මේ ඕන කෙනෙකුට. ඕන කෙනෙකුට තියෙනවා. ඒකට ඒක ලෝකේ ලෞකික සැප කියන්නේ ඒක තමයි. ලෞකික කියන්නේ ලෝකයේ කියන මේ ලෝකයේ කියන එක නෙවෙයි. මේ අපේ මේ කාය සහසිත ක්‍රියාකාරීත්වයේ ලෝක කියන අර්ථයක් තියෙනවා මේක දැම්ම කියන්නේ නැහැ. ඒකේ තිබෙන්නා වූ මේ වේදිත සෝය තමයි ලෞකික කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ 35 දී ලෝකෝත්තර වුණා. ලෝකයෙන් ඈතර නෙවෙයි ඒක. මේ ලෝකයේදීම අර අපි විඳින පිනේ සැපතට එහා ගිය අර අටලෝ දහමේ කම්පා නැති සෝයක් උන්වහන්සේ විඳිනවා ඒක ලෝකෝත්තර සෝය. ඉතින් බුදුවර ලෝකෙට පහළුනේ ලෞකික සෝය විතරක් තියලා සීමා කරන්න නෙමෙයි ලෝකෝත්තර සෝය මිනිසාට ලබා දෙන්න. ඉතින් මේ Taman ගත කරන ජීවිතය තුළ යුතුයකම් ඉටු කරන ගමන් Tamanට පැවරී තිබෙනා වූ ආගමික වගකීම් දරන ගමන් මේ සිත පිළිබඳ ආධ්‍යාත්මික ගවේෂණයකට ගියොත් අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා මීට වඩා වෙනස් දෙයක්. අපි මේ ජීවත් වෙන්නේ හදාගත්ත සිතකින්. ඔවුන්ට ආවේනික හදාගත්ත පෞද්ගලික සිතකින් ජීවත් වෙන්නේ. එතකොට ඒ සිත ලාභේදී අලාභේදී සැපතේදී දුක්ඛේදී නින්දාවේදී ප්‍රශංසාවේදී සංසුන්නේ අවුල් සහගතයි. ලාභයට උද්දාමයටපත් වෙනවා. ඒක නැතිවීමම දුකක් බවට පත් වෙනවා. අලාභයේ කොහොමද දුකක් බවට පත් වෙනවා. මේ විදිහට මේ ලාභාලාභ සැප දුක් විඳා ප්‍රශංසා කියන කාරණය නිසා අපි කිසියම් ආකාරයක කලබලයකට කම්පණයකටපත් වෙලා තියෙනවා. ඒකෝට මේ ස්වභාවය ලෝකේ හැමදාම තියෙනවා. අදත් තිබුණා අදත් තියෙනවා ඉදිරියටත් තියෙනවා. ඒක වෙනස් කරන්න බෑ. ඒකට බැඳෙලා හරියන්නේ නැහැ. මේකේ පීඩණයකටපත් නොවෙන්න අපේ සිත හදාගන්නේ කොහොමද කියන ඉගැන්වීම තමයි බුදු සමය තුළ තියෙන්නේ. නමුත් ඒක මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නා වූ මේ පින්කම් කිරීම සහ පෘථග්ජන භාවය තුළ පවතින්නේ නැහැ. ඒකට තව වචනයක් තියෙනවා අත්තිබික්කවේ සම්මාදිට්ඨිය අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියලා. ලෝකෝත්තර මාර්ගාංග සම්මාදිට්ඨිය කියන එක. අන්න මේ රට මේ ලෝකයේ බුදු සමයේ ආශිර්වාදයෙන් වඩාත් සුන්දර රටක් දිවෙනක් ලෝකයක් කරන්න ඕන නම් මිනිස්සු ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම, කුහකකම සහිත සිත පාවිච්චි කිරීම වෙනුවට
මේවා ජීවිතය තුළ මරණයටපත් කළා වූ මීට එහායින් පවතිනා වූ සංසුන් සිතකින් ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. බුදුසමයේ මේකට බුදුරජාණන් වහන්සේගේ ධම්මකාය කියලා කියනවා. එහෙම නැත්නම් පරමසිත කියලා කියනවා. එහෙම නැත්නම් සැබෑවටම බුදුන් දැකීම කියන්නේ ඒක කියලා කවදා හරි ඉගෙන ගන්න වෙයි. බුදුන් කියලා කෙනෙක් දකින්නවා නෙවෙයි, ඇස් දෙකෙන් දකින්නවා නෙවෙයි. මේ අපිට ලබාගත් ජීවිතය අපිට දුක් පමුණුන හේතු ටික අයින් කරගත්තාම අපට මේ ලෝකේ මීට වඩා ওই පුණ්‍ය විපාකේ සැප විපාකේ සමග මීට වඩා පුදුමාකාර සැනසීමකින් මේ ලෝකේ අවුල් කරන්නේ නැතුව සමාජයේ ඔක්කොම මොකද කරන්නේ පෘථග්ජන අය බලන්න මම මෙහෙම කියන්නම් මේක තේරුම් ගන්න පහසු විදියක් තියෙනවා ඔබ යහපත් කෙනෙක් තමයි නමුත් ඔබ දරුවන්ගේ අධ්‍යාපනයේ තරඟයට එළඹිලා නැද්ද ඔබ ලංකාවේ නම් හිටියේ ඔබගේ ඉඩකඩම් බෙදා ගැනීම සම්බන්ධයෙන් සහෝදර සහෝදරියන් සමග නඩුවව කියාගන්නේ නැතිද ඔබ දේශපාලනයට සම්බන්ධ නම් විරුද්ධවාදියාට චෝදනා කරන්න ඝාතනය කරන්න පරිගන්න යන්නේ නැතිද මේ කුහකකම් සියල්ල තියාගත් බුද්ධ ආගමත් ඔබට ඕනකම තියෙනවා මේ දවස්වල මම දකින්නවා ලංකාවේ මෙහෙම හිටපු ගමන් එළවලු මිල ඉහළ යනවා දැන් ඉතින් පාරිභෝගිකයෝ කෑ ගහනවා වුන් දුකටපත් වෙලා මොකද මදි වියදම් කරන්නේ නමුත් දැන් සතුටුයි යෝවියට එළවලු මිල කාට වටිනාකමක් හම්බ වෙලා ඉතින් ඔය සංචරණ සීමා හරි මොනවා හරි නිසා ඔන්න එළවලු විකුණ ගන්න බෑ එළවලු අලවිය පහළ යනවා මිලදී ගැනීම දැන් ගොවියා දුකටපත් වෙනවා දැන් ලාභ නම් සැපතටපත් වෙනවා පාරිභෝගිකයා පී මිල පහළ යනවා ගොවියා දුකටපත් වෙනවා එතකොට හාල් මිල පහළ ගියොත් පාරිභෝගිකයා සැපතටපත් වෙනවා පී මිල ඉහළ යනවා එතකොට හාල් මිල ඉහළ යනවා පී මිල ඉහළ ගොවියාට සතුටුයි හාල් මිල ඉහළ යනකොට පාරිභෝගිකයාට දුක මේක කාටද පාලනය කරන්න පුළුවන් මේ ඔස්සේ හිතන්න අනිත්වා හැමදාමත් මේක චක්‍රයක් කියන්නේ ඒකනේ ඒක සාපේක්ෂ දෙයක් කෙනෙකුට සැප වෙන දේ තව කෙනෙකුට දුකක් එතකොට සැප දුක තියෙන්නේ එතකොට බාහිර සිද්ධියේද අර තමන් බලන විදිහේද ඉතින් මේකෙන් මිදලා ඉන්න පුළුවන් තැනක් තියෙනවා කියලා හිතනවාද මරණයෙන් එහා පැත්තේ නිවනක් කියලා තියෙනවා එතෙන් ගියාම මේක මේ දුක නෑ කියලා කල්පනා කරන්නේ නෑ මරණයෙන් එහා පැත්තට ස්වර්ග හරි මේ සදාකාලික දේවල් හරි හොයන්නේ වෙනත් ආගම්වල. බෞද්ධයොත් ඒක හොයනවා නම් ඉතින් වෙනසක් නෑ අනිත් වඩා. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ බුදුන් දැකීම නිවීම ලැබුවේ 80 දිනෙමේ 35. බුදු සමය තුළ පෙන්වන නිවීම ජීවිතය තුළ තියෙනවා. නමුත් මේ ලෝකේ අනිකුත් සියලු ආගම් ගත්තාම මේ කරන වැඩ වලින් සදාකාලිකව කොහාට හරි ගිහින් ඉන්න තැනක් තමයි උගන්වනු ලබන්නේ. වෙනසන්නේ ඒකයි. තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ලෝකේ එහෙමනම් මේ මිනිස්සු ඔය කියන අටලෝ දහමේ වද විඳවමින් ජීවත් වෙන්න ඕන. නමුත් ලෝක ධම්ම සූත්‍රයේ පෙන්නනවා සුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණොත් මේ ලෝක ධර්මයේ නිසා කැළඹීමක් විතරක් නෑ ඒ විතරක් නෙමෙයි ඒ කැළඹීම නැතිකම තුළ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ඔක්කොගෙම මිදෙනවා කියන මරණයෙන් එහා පැත්ත නෙමෙයි ජීවිතය තුළ. මෙන්න මේ මගට යන්න මේ දසවස්තක සම්මාදිට්ඨිය තුළ උපයෝගියක් උදව්වක් කරනවම පාරක් නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. මන්දයක් දසවස්තක සම්මාදිට්ඨිය තුළ පුද්ගලයෙක් හික්මෙන්නේ මෞකසින් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන කෙනෙක් වශයෙන්. ස්ත්‍රියක්, පුරුෂයෙක්, ගිහියෙක්, පැවිද්දෙක්, පුද්ගලයෙක් වශයෙන්. උට ශික්ෂණ ප්‍රතිපදා තියෙන්නේ පංචශීල සිරූප සම්පදා සීලය දක්වා. එතකොට මේ සියල්ලම දකින්නේ දසවස්තක සම්මාදිට්ඨිය තුළ හික්මීමක්. නැත්නම් දාන සීල තව එහාට භාවනා තුළ හික්මීම. ඒ සියල්ල භවගාමී කුසලයේ භවගාමී වෙන්න හේතු වෙනවරුණාම අපට සිත සංසුන් කරගන්නට අපේ සිත අවුල් කරන කාරණා ටික සිතෙන් ඉවත් කරගන්නට අවශ්‍ය පාර මේකේ නෑ. ඒකයි සාසවා කියලා කියන්නේ. සාසවා කියන්නේ කෙලෙස් සහිතයි. පුඤ්ඤ භාගියා කියන්නේ පිනට නෑ බොරුයි. නමුත් උපදි වේපක්කා කියන්නේ අර අටලෝ දහමට අදාළ දුක් විඳින්න වෙනවා. අටලෝ දහමට බැනලා හරි වැස්සට බැනලා හරි අවුවට බැනලා හරි වැඩක් වෙන්නේ නෑ. මේවායෙන් පීඩනයක් ඇති නොවන සිතක් හදා ගන්න පුළුවන් ජීවත් වෙනකොට මිනිස්සු වෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේෙන් පැහැදිලි කරලා තියෙන්නේ. අන්න මෙතෙන්ට යන්නත් මේ පින්කම් කරන ගමන් ආගමික යුතුයකම් ඉටු කරන ගමන් මාතෘ පීතෘ වගකීම් ඉටු කරන ගමන් උපන්දින සමරන ගමන් දරුවන්ගේ යුතුයකම් ඉටු කරන ගමන් අර බද්දවග්ගිය කුමාරවරුන්ට බුදුන් වහන්සේ වදාළ තමා පිළිබඳ සොයා බැලීම. ඒක අර්ථ ගන්නන්න ඕන තමන්ගේ උස මහත බර කීයද කියන එක පිළිබඳ සොයා බැලීමක් නෙමෙයි. ඒක වෛද්‍යවරු හෝ අදාළ හොයලා බලාවි.
ඊට වඩා ගැඹුරින් තමා පිළිබඳ සොයා බැලීම. එතකොට තේරෙනවා තේරුම් ගන්න පුළුවන් වෙයි මේ අපට ඇතිවෙන්නා වූ මේ පුණ්‍ය විපාක ඇරුණාම මේ අටලෝ දහමේ කම්පාවේ දුක කියන එක ලෝකේ තියෙන එකක් නෙමෙයි අපි හදාගත්ත එකක් කියලා. ඒ කියන්නේ දුකට හේතුව අපි ළඟ තියෙනවා. ඒ හේතුව නැත්නම් දුක නැත්තේ ජීවිතේ. ඒක ආරි සත්‍යයක් නේ. ඉතින් ඒ නිසා මේ සමාජයේ පවතින ක්‍රියාකාරකම් වල අපි නරක පැත්ත ප්‍රතික්ෂේප කරනවා අපි යෙදෙන්නේ නැහැ. නමුත් එහෙම කරන අය ඉන්නවා. ඒගොල්ලෝ ඒවා විඳගත්තා වයි. ඒ වගේම යහපත් පැත්ත අපි අනුමත කරනවා අපිත් කරනවා. නමුත් ඒක පෘථග්ජන භාවය කළොත් ඒකෙන් ලැබෙන්නේ අර පුණ්‍ය විභාගීය විපාකයේ පමණයි. එතකොට අර හොරමරකම් කරන්නාටත් පෘථග්ජන පුද්ගලයාටත් මේ අටලෝ දහම නිසා ඇතිවෙනා වූ තර්ජනය අටලෝ දහම නිසා ඇතිවෙනා වූ තර්ජනයෙන් ගැලවෙන්න බෑ. තවත් ටිකක් කියන්න කැමතියි. සාමාන්‍ය මේ පුණ්‍ය විපාකයේ සම්බන්ධයෙන් මම දකින්නේ දෙවියෝ බුදුන්ට කියනවා පුඤ්ඤානි කෛරාත සුඛාවහන්. ඔවුන්ට දැන් පින් විපාක හම්බ වෙලා. ඒක වුන් නිවන කියලා හිතනවා. මොකද අතරක් නැතුව හිතුව සියල්ල ලැබෙන නිසා. ලංකාවෙත් ඔය දරිද්‍රතාවෙන් පෙළෙන්නේ නැති අය හැන්දෑවට මොකද කරන්නේ? ලක්ෂපති කෝටිපතිව හොටෙල් වලට ගිහිල්ලා සුදි කරනවා. ඔවුන්ට බබුද්ධහමක් ඕනේ නැහැ සැප තියෙනවානේ. ඒවයි සැප තියෙනවා. ඒ වගේ මේ දුක් විපාක අඩු රටවල් ලෝකේ තියෙනවා. සාධාරණත්වය සකස් කළා වූ නීති තුලින් යම් තැන්වල. මේ තැන්වලට ගියාම ඔවුන්ට සාමකාමී ජීවිතයක් ගත කළ හැකි දුකක් නැහැනේ. දුක දැනෙන්නේ නැති තාක්කල් ඔවුන් ඊට එහා පැත්තට හොයන්නේ නැහැ නේද? මම නම් කල්පනා කරන්නේ නිසා දෙවියන් මේ නිවන කියලා හිතාන එතනින් එහාට ඉන්නවා දෙවියන්ට ඊට එහාට හොයන්න හිතෙන්නේ. මිනිස්සුන්ටත් මේ දිරණ කයක් තිබියදී මේකේ දුක් තේරෙද්දිත් ඒන් නිදහස් වෙන්න හිතෙන්නේ නැත්නම් ඝන කයක් නැති දෙවියෝ ඒක නිවන කියලා හිතනවා කියලා තේරෙන්නේ නැද්ද? ලෝකේ පුරා පවතිනා වූ දේව සංකල්පය බුදු සමය සමග එකට ගලපන්න එපා. ලෝකේ පුරා පවතින ආගම් වල දෙවියෝ මිනිස්සුන්ව දඬුවම් කරන සහ රූප තියන අය සහ ආයුධ ගත්ත අය, දත් පිරිස ගත්ත අය, බඩවල් තියන අය එක රූප ඇඳලා තියෙන දැන් වඳුරු මුණු තියන අය. සරියුත් මහරහතන් වහන්සේ බුදු සමයේ දෙවියන් පිළිබඳව විග්‍රහය කරලා තිබෙන්නේ මෙන්න මෙහෙම. අපට ඝන කයක් තියෙනවා. ඒ නිසා අපට ඉපදීමක් තියෙනවා. ඒක ලෙඩවීමක් සහ මහලු වීමක් තියෙනවා. ඒක තමයි ජරා ව්‍යාධි මරණය. එතකොට අපට ජරා ව්‍යාධි සැප නෙමෙයි දුකක්. ඒ දෙකක් තියෙනවා. දෙවියන් සම්බන්ධයෙන් ධර්ම ඉපදීම තියෙනවා, මරණය තියෙනවා, ජරා ව්‍යාධි නැහැ කියලා. දිරීමකුත් ව්‍යාධියකුත් නැහැ. හේතුව ඝන කයක් නැති බැවින් තියෙනවා. චාතුම් මහා භූතික කායෝ කියලා කියනවා. ආහාරයෙන් ගන්නවා මේ ඝන කයක් ඇති අය නෙමෙයි බුදු සමයේ දෙවියන් කියන්නේ ඕපාතික ප්‍රතිසංඛ්‍යා. එහෙනම් ඝන කයක් නැත්තම් දිරීමක් දැනෙන්නෙත් නැහැනේ. එතකොට අපි හිතන් ඉන්නවා නම් මේ අපි වගේ ලෝකයක් ඒකේ වැසිකිලි කැසිකිලි තියෙනවා දරුවෝ හදාගෙන ඉන්නවා කියලා. ඒ අපේ සාස්වතවාදී ඉගැන්වීම තුළ අපි හදාගත්ත වැරදි අදහසක්. තියෙනවත් නෙමෙයි නැතුවත් නෙමෙයි. ඒක හේතුඵල වශයෙන් දැක්කම පින් හේතුවේ පින් ඵලය. අපාය කියන්නේ පව් හේතුවේ පව් ඵලය. ඒක මිනිස්සෙක් පව් හේතු රැස් කරේ නැත්නම් ඔහුට අපාය නෑ. පින් හේතු රැස් කරේ නැත්නම් ඔහුට දිව්‍ය ලෝකේ නෑ. ධාන හේතු රැස් කරේ නැත්නම් ඔහුට බබලෝ නෑ. ඒවා හදාගත්ත අයනේ යන්නේ. ඒවා නියත වශයෙන් තියෙනවා අපි යනවා නෙමෙයි. අපි යනවා කියලා කය කවදාවත් යන්නේ නෑනේ. කය උදව් කරන රැස් කරගන්නා වූ හේතුන්ගේ ඵලය තමයි සංසාරය කියලා. ඒ නිසා මම දකිනවා කොතනකවත් ගිහින් මේ බුදුන් වහන්සේ වදාළ දෙයට සවන් දීලා තමා හික්මව ගන්නට අවශ්‍ය කාරණේ ලැබෙන්නේ නැහැ කියලා. මොකද මේ අර අටලෝ දහමේ හෝ නැත්තම් මේ දුක් කියන එක තේරෙන්න ඕනනේ. දුක තේරුණාම ඒකට හේතුව තේරුණාම හේතුව අයින් කරපුවම දුක නැති වෙනවා. ඒ නිසා දුක හේතුව නැති වූ තන මාර්ගය තේරෙන්නේ නැහැ බ්‍රහ්මයින්ට හරි දෙවියන්ට හරි. මට තේරෙන දේවල් මම මේ කියන්නේ. ඒ නිසා අපේ දේව විශ්වාසයන් වෙනත් ආගම් වලින් ගත්තා වූ සාස්වතවාදී විශ්වාස කියලා මම කල්පනා කරා. ඒ කියන්නේ අපි නොදැනම තථාගතයන් වහන්සේ උභවන්තේ අනුගම මජ්ක්‍ධිමා පටිපදා දේශනා කළා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා අත්කලමතාන යෝගය, කාමසකල්ලිකාන යෝගය කියලා. තවත් පැත්තකට වෙන්නවා ඇත නැත කියන අන්ත දෙකට මැදින් ගියේ කියන එක. නැත මරණහම උපදින්න නැත, පින්පව් දෙකක් නැත, පරලෝ යාමක් නැත. ඒ නැත. අපිත් ඇත, පින්පව් දෙකකුත් ඇත, පරලොවත් අපායත් ඇත, දිව්‍ය ලෝකයත් ඇත, බ්‍රහ්ම ලෝකයත් ඇත. යදී යනවා. අපි වට යන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපි ඉන්නේ ඇත අන්තේ. මේ බෞද්ධ සමාජයේ පෘථග්ජනතාවකල් ඔවුන් දන්නේ නැහැ ඔවුන් සාස්වතවාදී බව.
මේ දෙකට අහු වෙන්නේ නැති වෙන්න අර අපි කතා කරන සංසුන් සුවයට යන්නට හේතුඵල ධමයක් තියෙන හේතුඵල වාදයක්. ඒ හේතුන්ගේ ඵලය කියලා. ඒ නිසා මම කල්පනා කරනවා මේ සමාජය දැනුවත් වෙලා නැතිව ඒ ලෝකෙට අයිති ආගම් වල පවතිනා වූ චාරිත්‍රාරිත ඇදහිලි පරම සත්‍ය වශයෙන් සලකමින් ಜಾති ආගම් රටවල් වශයෙන් කුලල් කා ගන්නා වූ ආගමික නොවන ජීවිතයක් තමයි ගත කරන්නේ. මම දකින්නේ පන්සලට ගිහින් මල් පූජා කරන එක හෝ කෝලෙට ගිහින් ආඥා කරන එක හෝ අනිත් ආගමික මධ්‍යස්ථානවලට ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා ඉන්න එක නෙවෙයි ආගමික ජීවිතය කියලා. එහෙම තමයි ලෝකයා කල්පනා කරන්නේ. ඊට අදාළ චාරිත්‍ර ටික කරනවා නම් ඊට අදාළ ඇඳුම් ඇඳගෙන ඉන්නවා නම් ආගමික ජීවිතය කියලා. මම දකිනවා සමස්ත සමාජයට මීට එහා ගිය ආගමික ජීවිතයක් තියෙනවා. හොයා ගන්නවා නම් තම තමන්ට පෞද්ගලිකව මේක සංස්ථාවක් වශයෙන් සමූහයක් වශයෙන් කරන්න බෑ. ඒකට බුදු සමය සඳහන් කරනවා ලෝභක්කය, දේසක්කය, මෝහක්කය, නිබ්බානං කියලා. මේ අවුල් ඇති කරන්නේ ඔබ නෙමේ ජීවිතේ ලෝභය, දේශය, මෝහය නම් ඒ ලෝභ, දේශ, මෝහ නැතුව ජීවත් වෙන එක තමයි ආගමික ජීවිතය කියන්නේ. දැන් මේ සිංහල තේරෙන අය මේ රටේ සහ ලෝකේ ඉන්නවා බෞද්ධ නොවන අනිත් ආගමික අය. කතෝලික ආගමේ හෝ තවත් වෙනත් හින්දු ආගමේ හෝ ඉස්ලාම් ධර්මයේ හෝ සිංහල තේරෙන අය. ඔවුන් අප සමග දුරකථනයෙන් කතා කරනවා බොහොම හිතවත් වෙලා ඉන්නවා. බුදු සමයේ පාරම්පරික බෞද්ධකමේ ඉඳලා යම් කිසි කෙනෙක් මොනවාට හරි ලාභ කීර්ති සංසාරයක් කියලා ආගම අතහැරියොත් ආයේ කවදාවත් පන්සලට එන්නේ නැහැ, පැත්ත පළාත බලන්නේ නැහැ. අපිව අතහැරලාම යනවා. මට හිතවත් වෙන කිසියෙකුට මම කියවෙන්නේ ඔය තමන් තියෙන ආගමක් තියෙනවා නම් ඕක අතහරින්න කියලා. ඒ ඥායදය සම්බන්ධතාවන් සමග යන්න ඕන ගමනක් නැත්නම් යන්න. අපි මේ කියන දේ එහෙම ආගමික කොටු වෙච්ච එකක් නෙමෙයි, මේක මානව දහමක්. ඔබ තනියම අනුගමනය කරලා බලන්න මේක සැනසෙල්ලක් තියෙනවා නේද කියලා විඳින්න කියන වරුණාම අපි එතනත් නම් මෙසේලි. අනික් වැරදි අතහරින්න කියලා කියන්නේ. නමුත් මේ සිංහල භාෂාවෙන් අපි කතා කරන්නේ සිංහල තේරුණා ලෝකේ ඉන්න ඕන කෙනෙකුට. සිත පිළිබඳ ධර්මතාවයේ තේරුම් අරගෙන ඔය බාහිරින් පෙන්වන ආගමික සංකේත හෝ ඇඳුම් වලින් ගත කරන ජීවිතේ එහාගේ චිත්ත අභ්‍යන්තරේ තවත් ආගමික ජීවිතයක් තියෙනවා. මතක තියාගන්න. මෙන්න මේක හොයාගන්නයි මිනිස්සු ඉපදිලා ඉන්නේ. සාමාන්‍ය නිදානය කියන වචනේ තේරෙන්නේ වහලා තියනවා කියන එක. ගල් වල හරි මොනවා හරි ගන්න බැරි විදිහට වහලා තියනවා. ඒ වගේම තවත් තියෙනවා කුණු රොඩුවෙන් වහලා යම් දේවල්. අප පේන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ධර්මයේ නම් වූ ධර්මයේ සරණ නම් වූ තැන ඔබේ සිතේ තියෙනවා. ඔබ ඊට උඩින් එකතු කරගත්තා වූ කුණු කසල නිසා මේක වැහිලා කියලා තේරෙන්නේ නැහැ. මම සිංහල භාෂාවෙන් සමාජ භාෂාවෙන් කුණු කසල කියලා කතා කළාට මේකට කතා කරන්නේ ධර්මයෙන් නීවරණ කියලා. නීවරණ කියන්නේ නිවීම ආවරණය කරන කියන එක. එහෙනම් අපි නිවනක් තියාගෙන නිවන වහගෙන ජීවත් වෙන ජාතියක් ආගමිකව බවට පත් වෙලා නේද සියලුම ආගමිකයෝ ලෝකේ. සමහර විට බුදු සමයේ ධර්මයේ නැත්නම් නිවන් කියන්නේ, ඉස්ලාම් ධර්මයේ අල්ලාහ් දෙවියන් වහන්සේ කියන්නේ, කතෝලික ධර්මයේ දෙවියන් වහන්සේ කියලා කියන්නේ. මරණින් එහා පැත්තේ ලැබෙන දෙයක් නොව මේ විය නොහැකිද? එහෙම පිළිගන්න පුළුවන් නම් ආගමික සහජීවනයක් ඇති වෙනරුනම ගැටුම් නැති වෙන්නේ නැහැ නේද? තමන්ගේ ආගම හරි කියලා අනික්ව මර්ධනය කරන්න යන එකක් නැහැ නේද? ඒ නිසා මා දකින්නේ ආගම් ශාස්ත්‍රවරු මානව හිතවාදී ධමයක් දේශනා කරන යනවා මිනිස්සු ගොලප්පු කරන ආගමක් දේශනා කරන්නේ නැහැ. ඒවා පසු කාලීන පූජක වාය විසින් මූලධර්මවාදීන් විසින් හදාගත් ආත්මාර්ථකාමී වැඩ. තවදුරටත් ලෝකයේ දුකටපත් කරනවා. විනාශ කරනවා. මෙන්න මෙහෙමයි මේකේ ඇත්ත තත්ත්වය. ඒ නිසා අපට බුදු සමය තුලින් මේක තේරුම් ගැනීම තුළ මේ සඳහා තව පොඩි වෙනසක් ඔබ ළඟ ඇති වෙනවා. අර සුතවත් අරිය ශ්‍රාවකයෙක් වුණොත් නේ දුක නැත්තේ කියලා පෙන්නන්නේ. අසුත පොතක්ජනෙක් වුණොත් අටලෝ දහමේ දුක තියෙනවා. පිනේ විපාක වෙනව තියෙනවා අටලෝ දහමේ දුකක් තියෙනවා. මම ඕක දකින්නේ මෙහෙමයි. මට හිතවත් බොහෝ අය බොහොම විහාරස්ථාන හදන වන්දනා ගමන් යන දාන්සල් දෙන බොහොම පිරිස් හිටියා. හරි ලැබී වෙනට. හැබැයි ඒවා කරලා කියනවා අපි මෙච්චර පින්කම් කරනවා කිසිම තැනසීමක් නැහැ නේ හිතට. පින්කම් වල විපාක ඒවලම හම්බ වෙන්නේ නැහැ. ඉහාත්ම වශයෙන් සහ පරලෝ වශයෙන් හම්බ වෙන්නේ.
නමුත් අටලෝ දහමේ කම්පාව ඒවල මේනවනේ. ඒකට උත්තර ඕකේ නෑ කියලානේ මමත් කියන්නේ. ඒකට මොකද්ද කරන්න ඕන? අටලෝ දහම නිෂ්ක්‍රිය කරන්න ඕනද? කාටවත් කරන්න බෑ ඒක. එහෙනම් අපි සිත සකස් කර ගන්න ඕනේ ඊට ඔරොත්තු දෙන විදිහට. සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානම් සාසන. මේ සඳහා කවුරු වෙන්න ඕනද ඔබ? උපාසිකාවක් වෙන්න ඕනද? සිල්මෑණි කෙනෙක් වෙන්න ඕනද? භික්ෂුණියක් වෙන්න ඕනද? මහාන වෙන්න ඕනද? පන්සලට යන්න ඕනද? කැලේට යන්න ඕනද? නෑ. එහෙම නෑ. ඇඳුම පිළිබඳ මාරුවක් නෙමෙයි මේක. චින්තන විප්ලවයක්. මේ සඳහා බුදුසමය යෝජනා කරනු ලබනවා අත්තිබික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියලා එකක්. වහනේ තව සම්මා දිට්ඨියක් වෙනවට ආරි සම්මා දිට්ඨිය කියලා. ඒකේ අර දුක් ගෙනත් දෙන සාසව කියන જાති නැතුව යනවා. ඒකේ අර ධර්මයේ කියන තැනට යන්න පාරක් හම්බ වෙනවා. ලෝකෝත්තර මාර්ගාංග කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් පිළිවෙලින් ධර්මයට යන හැටි. ධර්මය හම්බ වෙන හැටි. ලෝකෙට මෙන්න මේක විවෘත කළොත් ගෞතම බුදුන් වහන්සේ ගෞරව ලබන්නේ වෙනවනේ. මේක වහලා තිබුණොත් ගෞතම බුදුන් වහන්සේ ගෞරව ලබන්නේ නැහැ. ගෞතම බුදුන් වහන්සේ නෙමෙයි ඔක වහලා තින්නේ අපේ අය. ඉතින් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිරීම කියන පාරට ආපුවම තමයි ගෞතමයන් වහන්සේ මානවීයතාවාදියෙක් සහ මේ මිනිස් සමාජය දුකින් මුදාලන්නට ජීවත් වෙනකොට පහළ වුණ කෙනෙක් කියලා පිළිගන්න වෙන්නේ අපට. එහෙම නැත්නම් අනාගත බුදුරජාණන් වහන්සේ නම් අපට ওই ලෝකෝත්තර විමුක්තිය ලබා දෙන්නේ. එහෙනම් ඉතින් ගෞතම බුදු සසුන මැරිලා කියලා තමයි හිතන්න වෙන්නේ. පොත්පත් කොච්චර තිබුණත් පුදු පූජා තිබ්බත් ඒවා ඔක්කොම අනිකුත් ආගම් වලට සමාන සම්මුතියින් පමණයි. අදාළ තැනට යන්න බෑ. අපි මේ රටේ ඉඳගෙන මාධ්‍ය ගණනාවක දේශනා කරන්න සහ ඔබේ ආරාධනෙන් නිදේශගතව මෙහෙම එන්නේ මේ තාත්තන පහසුකම් අනුව මේ චින්තනය වෙනස් කරලා මේ ලෝකයේ මේ වර්තමාන ලෝකයේ මේ අර්බුද වලින් අවම 100%ක් නැති උනේ නැහැ බුද්ධ කාලේ අවම තැනක් බවට පත් කරන්නට මානව චින්තනය වෙනස් කරා. මේකට අප පිළිබඳ හැදෑරීමේදී මොකක්ද ඉගෙන ගන්න ඕනේ? ඔය පුද්ගලයෙක් වශයෙන් කරන පංචශීලයේ අටශීලයේ දසශීලයේ ඉක්මවා ගිය එහෙම නැත්නම් පුද්ගලයෙක් වශයෙන් කරන දාන සීල භාවනා කියන කාරණා වලක් අතහැරියේ නැතත් ඒ ඉක්මවා යන තව දෙයක් අප පිළිබඳ හදාරන්න. මම දකින්නේ ත්‍රිපිටකගත සූත්‍ර දේශනාවල තිබෙන්නේ අපේ ජීවිත කතාව කියලා. ඔබ ඒක කියවන්නේ පටාචාරගේ හරි කිසాగෞතමයේ හරි දා හිටපු කෙනෙකුගේ කතාවක් වශයෙන් නම් ඔබට කතාන්දර සාහිත්‍යයක් හම්බ වෙනවරහම අපේ ජීවිත කතාව පෙනෙන්නේ නැහැ. ඔය මෑතදී ලියන ලද අමාවතර බුත්සරණ සංදේශ කාව්‍ය වගේ නම් සාහිත්‍ය ග්‍රන්ථ කියන්න පුළුවන්. නමුත් බුදුන් වහන්සේගේ ධර්ම විනයට ත්‍රිපිටකයට අදාළ කිසිදු ග්‍රන්ථයක් සාහිත්‍ය ග්‍රන්ථයක් කියලා බැහැර කරන්න යන්න එපා. ඒ තියෙන ගැඹුර අපට හොයා ගන්න බැරුව තියෙනවා. අන්න ඒකයි කාරණාව. එහෙම නැත්නම් ඒ හැම සූත්‍ර දේශනාවක්ම රාජ කතාවක්, චෝර කතාවක්, ගාම කතාවක් නෙමෙයි. රජුරෝ ගැන, හොරු ගැන, ගම් ගැන කතා කරන එකක් නෙමෙයි. එය අපේ ඇතුළත ස්වභාවය පෙන්වන කැලකතක්. දැන් සාමාන්‍යයෙන් දුගී දුප්පත් පවුලක ඉන්නවයි කියන්නේ දරුවෝ ටිකක් කවදාවත් කැඩපතක් හම්බ වෙලා නැහැ, මූණ දකින්නේ නැහැ. මේ නිසා හොටු පෙරාන ඉස්කෑට් එක අවුල් කරගෙන ඉන්නවා. කැඩපතක් ගිහින් දුන්නොත් හොටු පෙරාගෙන ඉන්න එකක් පේනවා, ඉස්කේ අවුල් වෙච්ච එකක් පේනවා, මූණ හැඩ වැඩ හදා ගන්නත් පේනවා, කබත් කඩා ගන්න. ඒ කැඩපතෙන් මොකද පෙන්වන්නේ? තමන්ගේ ඇත්ත තත්ත්වය පෙන්වන්නේ. මේ බුදුසමයේ සූත්‍ර දේශනා තමන්ගේ ජීවිතේ පෙන්වන කැඩපතක් බවට පත් කරන්ට නම් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒක තුලින් ඔබවයි පේන්නේ. එතකොට ඔබ විවරණය කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඔබ තුල පවතිනා වූ දුකට හේතුව. ඒක ඔබ තුල පමණයි පවතින්නේ, ඔබට ආවේනික. හැමෝම තුල එක සමාන නැහැ. ඔබ එය හදාගත්ත දෙයක් ඇත්තක් නෙමෙයි. ඔබට ඒක අයින් කරගන්න පුළුවන්. අනේ අයින් කරගන්නකොට හම්බ වෙනවා මේ අපේ සාමාන්‍ය සිතුවිලි වල ගැටුම් ඉක්මවා ගිය ගැටෙන්න කෙනෙක් සහ ගැටෙන්න දෙයක් නැති සංසුන් සෝයක්. නිවන කියන්නේ ඒක කියලා තේරුම් ගත්තොත් නරකද? මැරෙන්න ඕනේ නැහැ. ඒකට ජීවිතවලම හොයාගත්ත හැකිනේ. බාහිර කාරණා නිසා ඔබ ඇවිස්සෙන්නේ කැළඹෙන්නේ නැත්නම් ඔබ නිවිලා ඉන්නේ. දැනට ඔබ බාහිර කාරණා නිසා ඇවිස්සෙනවා නම් ඔබට සම්පූර්ණයෙන් නිවීම හම්බ වෙලා නැහැ කියලා තේරුම් ගන්න. නිවීම හම්බ වීම ආරම්භය සෝවාන් වීම සම්පූර්ණයෙන්ම සංසුන් වීම රහත් වීම.
එතකල් අර කලබල වීම තියෙන්නත් පුළුවන්. ඒ නිසා මෙන්න මෙහෙම මම දකින්නේ මේක චින්තන විප්ලවයක් විදිහට. ඉතින් මෙන්න මේකට පාර කියලා දෙන එක තමයි අපි ධර්මදේශනා කිරීම වශයෙන් කරන්නේ, ධර්ම ශ්‍රවණයේ වශයෙන් ඒක කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි අර සියවස් ගණනාවක් තිස්සේ ලැබිච්ච පුණ්‍ය මාර්ගය තුල ඉර වෙලා හිටියට ක්‍රමයෙන් එන්න හොරකම මරකම තක්කඩිකම අල්ලස දූෂණය කොමිස් ගැසිල්ල මේවා සියල්ල වැඩි වෙලා වැලි හොරකම පස් හොරකම වැඩි වෙලා හොරවින් වෙලදාම වැඩි වෙලා මත්පැන් වෙලදාම සාධාරණීකරණය කරලා මේ ඔක්කොම එකතු වෙලා ලෝකේ කනව ඇරුණාම වැඩක් වෙන්නේ. මේ ඔක්කොම ලෝකේ විනාශ කරනවා මේ කරන්නේ. ඒ නිසා එතකොට මේ ස්වභාව ධර්මයේ මේ මිනිසා මවලා තියෙන මේක විනාශ නොවුනොත් මැරෙන්නද කියලා හිතෙනවා. මොකද මේ කෙනෙක් මවනවා නෙමෙයි හේතුඵල ධර්මයක් නේ. ඒ නිසා මීට වඩා ලස්සන ලෝකයක් බවට පත් කරන්න අපිට තව කරුණක් තියෙනවා. මම මේක ගොඩක් විස්තර කරන්නේ නැහැ. දැන් මෙතෙක් කතා කරපු කාරණාවල බලන්න මම ත්‍රිලක්ෂණය, චතුස්සත්‍ය, පංච උපාදානස්කන්ධය, පටිච්චසමුප්පාදය, අනිත්‍ය මොනවක් කතා කළේ නැහැ නේද කියලා. ඔන්න ඕවෙන් සිදුවෙන කියන කාරණා ටික පොතේ නෙමෙයි අපි ළඟ තියෙන්නේ. අපව මීට වඩා ගැඹුරට බෙදලා බලන්න පුළුවන් නම් අපට මේ අපේ ජීවිතයේ ඒකකය හම් වෙනවා. බෙදලා බලන්නේ කොහොමද? කෑලි කෑලි වලට කපලා බෙදලා බලන්න බෑ. අර ත්‍රිපිටක සූත්‍ර දේශනාව අනුව අනුවිතර්කණය නැවත හිතලා බලන්න. මව්කුසෙන් බිහි වෙනවා ජීවිතාවසානයේ දක්වා මේ ඉඳලා මේ යනවා. තාත්තලා අම්මලා නමත් වෙනවා එහෙම කෙනෙක් ඉන්නවා. ඒක එහෙමම තියාගන්න. ඒකට තමයි සම්මුතිය කියලා කියන්නේ. ඇහැට පේන දේ. නෝනින් දකින්නකොට බුදුන් වහන්සේ වදාරනවා මහණෙනි අවුරුදු 60ක් 70ක් කය තියෙනවා. එන කය කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. නමුත් ඉති මනෝ ඉති චිත්ත ඉති විඥාන. මනෝ චිත්ත විඥානං කියන්නේ තුනම එකකට. මේක හරියට වඳුරෙක් වගේ. වඳුර එකාත්තක ඉන්නවා අනික අල්ල ගන්නකොට මේක අතෑරලායි තියෙන්නේ. දෙකක ඉන්නේ නැහැ. මේක අතෑරලා අනිකට පනින. වඳුරෙක් අත්ෙන් අත්තට පනින්නාසේ දිවා රාත්‍රී දෙකේ සිත වෙනස් වෙනවා. සිත උපදින්නට අසකරනාසේ දිවකයි කියලා දොරවල් පහකුත් තියෙනවා. මේ පහට පේනවා ඇහෙනවා කියන්නේ මේ වාස්යෙන් සිත උපදිනවාට. ඒ වඳුර අත්ෙන් අත්තට පනිනවා වගේ මවකුසින් බිහිවන තැන් පටන් අපි සිතින් සිතට යන ගමනක් නෙමෙයි තියෙන්නේ. කයෙන් එක්කෙනෙක් වුණාට. අන්න අසුත පුතග්ජනයාට කය ලෙඩ වෙන බැවින් කයෙන් චාතුම් මහ භූතික කය නැතුව ඉන්නවා නම් හොඳයි දුකක් නැහැ කියලා හිතෙනවලු. ඒකට කැමැත්තක් තියෙනවා. නමුත් සිතයයි කියනු ලැබේද මනෝයයි කියනු ලැබේද විඥානයයි කියනු ලැබේද ඒකට එන දේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න පුතග්ජනයාට බෑ කියලා බුදුහාමුදුරුවෝ වදාළා. ඒකට එන දේ මොනවද? බොහෝ වශයෙන් පව කරනවා නම් ඔහුගේ මම බවටපත් වෙන්නේ පව. මයන්න හෝ කය නෙමෙයි. බොහෝ පින්කම් කරන්න ගිහින් පුතග්ජන මට්ටමේදී එහෙනම් ඔහුගේ මම බවටපත් වෙන්නේ පින. බොහෝ ධානය වඩන්න ගියොත් ලෞකික මම බවටපත් වෙන්නේ ධානය. එතකොට මේ මම බවටපත් වෙනවා කියන එකේ තේරුම පවේ උපාදානය, පිනේ උපාදානය, ධානයේ උපාදානය. වච්චගොත්ත බමුණ බුදුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔය අනිත් අය කියන දිහා බලන් ඉඳලා ඔය. කුමක්ද? විශාලා මහනුවර තවේශාලියේ තිබුණ කුතුහල නම් වූ ශාලාවකට එන ආගමික නායකයෝ තම තමන්ගේ ගෝලියෝ ගැන කියලා තමන්ගේ දර්ශනය කියලා මේක විතරයි හරි අනික පිළිගන්න එපා මේක පිළිගන්න කියලා ඔවුන්ගේ ගෝලියෝ මිය ගියාම උපන් තැන් බ්‍රහ්ම ලෝකේ හෝ දිව්‍ය ලෝකේ ගියා නම් ඒකත් කියලා යනවා කියලා අහගෙන ඉන්නවා ඇත්තකොත්තව. බුදුන් වහන්සේත් මෙතෙන් ඇදින් ධර්ම දේශනා කරපුවාම එයාට ප්‍රශ්නයක් මතුවෙනවා. බුදුන් වහන්සේ සහ අනිත් ආගම් කතුරු අතර තියෙන වෙනසක්. ඔබ වහන්සේත් මේ ලෝකෙ පිළිගත්ත නායකයෙක් ආගමික නායකයෙක්. අනිත් අය නම් ඇවිදින් තමන්ගේ ගෝලිය උපන් තැන් කියලා යනවා. ඔබ වහන්සේත් සමහර අය ඉපදුනහම මැරුණාම ඉපදුනා කියලා කියනවා. සමහර අයට උපන් තැන් කියන්නේ. දුක් නැති කරගත්ත ආසෝය කරගත්තත් කියනවා ඇරුණාම මට මේක මහා ගැටලුවක් කියලා. මොකද මේ බමුණෙක් නේ. බමුණ ආත්මේ බ්‍රහ්මන් කරා යන්න නැහිටන් හිටියේ. තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා ඔබ සැක කරන තැන තමයි සැක කරලා තියෙන්නේ කියලා හොඳ උත්තරයක් දෙනවා. මෙන්න මේ උත්තරය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ තේමාව වෙන්න ඕන. ඒ කියන්නේ අවුරුද්දට කැලෙන්ඩරයක් ගහගන්න මෙවන නිවසට බුදු සරණයි එහෙම නැත්නම් මොනවා හරි එකක් කියලා. ඊට වඩා හොඳ ආදර්ශ පාඩයක් මේක.
පාලියෙන් තියෙන ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ. වච්චගත පිරිවැජි මම උත්පත්ති පනවන්නේ උපාදාන කියනවා. උපාදාන සහිත විට. උපාදාන රහිතව විට උත්පත්ති පනවන්නේ නැහැ. බුදු සමය කියන්නේ ජීවිතය තුළ උපාදාන රහිත වීම සඳහා මාර්ගයක් නම් අපි සසරේ ඇවිදිනවා කියන්නේ පවේ උපාදානයේ පිනේ උපාදානයේ ධානයේ උපාදානයේ තුල පව මම කොටගෙන පින මම කොටගෙන ධානයේ මම කොටගෙන පින වැරදි නැහැ මම කොට ගැනීමයි වැරද්ද තියෙන්නේ. බුදු සමය උපාදානයේ මෙදී මුල් කොටගත් ජීවිතයක්. එහෙනම් උපාදානයේ නෙදුක. ඉතින් ඔබ උපාදානයේ තේරුම් ගත්තේ නැත්නම් කොතරම් මහන්සි වුණත් උපාදානයේ දුකින් මිදෙන්න පුළුවන් නේද? අන්න ඒ විදිහට අපට ලංකාවේ ඉගෙන පාසල් වලින් ඉගෙනගෙන ගිහින් ඉන්නවා ඇත්තේ. නමුත් මේ පාසල දහම් පාසල පිරිවෙන තියෙන උගන්වපු බුද්ධ ආගම ඇරුණාම බුද්ධ ධර්මය නෙවෙයි. ඒකේ සාසන ඉතිහාසයයි බෞද්ධ සංස්කෘතියයි බුද්ධ චරිතයයි කොහොම ටික එකතු කරලා මිනිස් දරුවන්ගේ ඔළුවට බුද්ධ ආගම කියලා මහා ලොකු බරක් පටවල තියෙනවා ඇරුණාම බුදු සමයේ මූලික දේ උගන්වලා නැහැ. කොච්චර හුඟක් නැහැ. අන්න ඒක උගන්වන්න පුළුවන් නම් දරුවෝ සමාජයට ගිහින් දුකටපත් වෙන එක වළක්වන්නත් පුළුවන්. ඒක දන්නේ නැති නිසා දරුවෝ උන්නතිකාමයේ ඔස්සේ නැත්තම් තරණකාරීත්වයේ ඔස්සේ ගොස් ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, රැකියාව තුළ, අධ්‍යාපනය තුළ, ක්‍රීඩා තුළ පෝෂණය කරගෙන දුකටපත් වෙනවා. මේ පිළිබඳ දර්ශනයක් මව්පියන්ට නැහැ, ගුරුවරුන්ට නැහැ, පෘථග්ජන අධ්‍යාපනඥයින්ට නැහැ, පෘථග්ජන පූජ්‍ය පක්ෂයටත් නැහැ. ඔක්කොම මේ දරුවෝ දුකටපත් කරනවා. ඉස්සරහට. ඔවුන්ට සල්ලි තියෙයි, රැකියාව තියෙයි. ඒවෙන් ජීවත් වෙන්න හම්බ වෙයි. නමුත් අටලෝ දහමේ දුකින් ගැලවෙන්න පුළුවන්ද? ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය පෝෂණය වුණාම ඒකේ දුකින් කාට හරි ඊර්ෂ්‍යාව සැපගෙනත් දෙනවද? තරහව සැපගෙනත් දෙනවද? වෛරය සැපගෙනත් දෙනවද? මෙන්න මේවා ජීවිතේ බලවත් නොකරන ජීවිතයකට දරුවන්ගේ අධ්‍යාපනය ගෙන යා යුතුයි. නැත්නම් ඔබට වඩා දුක්සහගත ලෝකයක් සහ දරු පරපුරක් ඉස්සරහට. දැනටත් ඔය පේන්නේ වෙඩි තබාගෙන මැරෙන ඒවා තියෙන්නේ. ඇමරිකාව තුළ හැමතැනම මෙහෙම ගත්තාම හිටපු ගමන් වෙඩි තබාගෙන මරනවා. ඒ මොකක් නිසාද? මානසික වශයෙන් රෝගීන් බවට පත් වෙන නිසා පිස්සු වෙච්ච නිසානේ. මේ පිළිබඳව තියෙනවා පැහැදිලි කරන්න කාරණයක්. අන්න ඒ කරුණ තේරුම් ගත්තාම තමයි අපිට මේ ජීවිතය තුළ හිත හදා ගන්න පුළුවන්. ඒක මම කෙටියෙන් කියන්නේ මෙහෙමයි. ඔය සිතින් සිතට යන ගමනක් නෙපෙන්නේ. කය 60ක් 70ක් වෙනවනේ සිත මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒ සිතට එන දේවල් වලින් තමයි බුදුහාමුදුරුවෝ මම හැදෙනවායි කියලා කියන්නේ. මයන්නෙන් හෝ කයෙන් නෙමෙයි ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයේ, පවේ, පිනේ, දානේ අල්ලා ගැනීමෙන් මේවා මම බවට පත් වෙනවා. අල්ලා ගැනීමෙන් උපාදානය වෙනවා. උපාදානයේ දුක් ගෙනත් දෙනවා. එහෙනම් මම හදා ගැනීමයි දුක. මයන්න මම නෙමෙයි, කය නෙමෙයි. මමත්වයේ හෙවත් ඒකට කියනවා අහංකාරය. අහං කියන්නේ පාලි භාෂාවෙන් මම, කාර්යය කියන්නේ කරගැනීම. බුදුන් වහන්සේත් වදාරන්නේ පෘථග්ජනයාට සිතට එන දේ බොහෝ කොට මම කොටගත් බැවින් ඒකෙන් මිදෙන්න පෘථග්ජනයාට බෑ. එනවා පෘථග්ජනයාට හිමි සුවයක් නෙමෙයි ලෝකෝත්තර සුවය කියලා කියන ලෝකෝත්තර සුවය ලබන්න පෘථග්ජනයා ආර්ය පුද්ගලයෙක් බවට දර්ශනේ මාරු කරගන්න ඕන. මෙන්න මේ කරුණ තේරුම් අරගෙන ලෝකෙට එලි කරන්න ඕන. තේරුම් ගත්ත පුද්ගලයෝ අධ්‍යාත්මිකයෙන් රැකියාව තුළ, පවුල තුළ, සම්බන්ධතා තුළ ගොරවන රවණ පරිගන්න කෙනෙක් නැතුව නිහඬ කෙනෙක් බවට පත් වෙලා පෙන්වන්න ඕන බුදු සමයේ ශික්ෂණය. අපි ළඟ තියෙන බුදු සමයෙන් හික්මන ගතිය. එතකොට අනිත් පැත්ත අනුගමනය කරා. මේ සඳහා ඔබට කරුණු කීපයකින් එකක් ඔස්සේ මේක ඉගෙන ගන්න. මේකට මූලික පදනම දාලා තියෙන බුදුරජාණන් වහන්සේ අපි තුල ජීවත් වෙන මේ සිතුවිලි රටාවේ ඒකකයට පංචස්කන්ධය කියනවා. පංචස්කන්ධය කියන්නේ කය හැම නෙවෙයි. කය ක්‍රියාත්මක කරන චෛතසික බලවේගය. ඒක හොයාගන්න බැරි වෙලා තිබෙනවා. මොකද පංචස්කන්ධය කියන්නේ කයට කියලා ගම්වාසීන් උගන්වලා තිබෙච්ච නිසා දරුවන්. ඊට එහාට ගියාපුවම පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියලා උගන්වලා තිබුණ නිසා ලෝකෙටත් හොයාගන්න බැරි වෙලා තිබෙනවා. නමුත් පංචස්කන්ධ ධර්මතාවයේ වටවි ආපෝ තේජෝ කියන්නේ සසම්බාරික කය රූපය. පංචස්කන්ධය කියන්නේ එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් පහළන අරමුණ විග්‍රහය. ඒකට රූප කියනකොට ශරීර නෑ, රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප තියෙනවා. නිරවුල්ව පංචස්කන්ධය ඉගෙන ගත්තාම පංචස්කන්ධේ වරද්දා ගැනීමෙන් දුකටපත් වෙයි. පංච උපාදානස්කන්ධා දුක්ඛ.
මේ පංචස්කන්ධේ නම් වූ ධර්මතාවය තුළ දුක සහ හේතුව තමයි ලෝකයා කරමින් ඉන්නේ. මේ පෘථග්ජනයට උරුම තියෙන්නේ පංචස්කන්ධ ධර්මතාවවල පංච උපාදානස්කන්ධයක් හදාගෙන දුක සහ හේතුව රැස් කරන්නයි. ආර්ය පුද්ගලයෙක් වුණාම තමයි නැති වුණු සහ මාර්ගය යන්න පුළුවන්. එහෙනම් චතුස්සත්‍ය දේශනා කළේ පොත තුළ නෙමේ ජීවිතය තුළ නෙමේ පංච උපාදානස්කන්ධයෙන් නිදීම සඳහා පංචස්කන්ධය තුළ බලන්න. ත්‍රිලක්ෂණයේ දේශනා කළේ ජීවිතය තුළ නෙමේ ආත්ම තුනක් තුළ නෙමේ පංච උපාදානස්කන්ධය මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරණතෝ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහන්ත බලං පත්‍තිකරණීයාති. එහෙනම් ත්‍රිලක්ෂණයේ බලනවත් පංචස්කන්ධේ නිරෝධය තේරුම් ගන්න වෙනවා. එතකොට පටිච්චසමුපාදය කියලා එකකුත් තියෙනවා. පටිච්ච සමුප්පාද. පටිච්ච කියන්නේ ගැටෙනවට එක්වර හට ගන්නවට සමුප්පාද කියනවා. එතකොට පටිච්චසමුප්පාද දේශනා කළේ පංචස්කන්ධේ උපාදානස්කන්ධෙන් පිට නොයා ඒක ඇතුලේ. නමුත් අපේ පටිච්චසමුප්පාදේ ආත්ම තුනකට සම්බන්ධ කරලා තියෙනවා. ඉස්සර ජීවිතේ ටිකයි, මේ ජීවිතේ ටිකයි, පස්සේ ජීවිතේ ටිකයි. ආර්ය පුද්ගලයන් අතෙන් බුදු සමය බැහැර වුණාම පෘථග්ජනයව හදපු වැරදි අර්ථකථනය තුළ අපි හිර වෙලා ඉන්නේ. බුදු සමය වැරදි නෙමෙයි. තව තියෙනවා සතිපට්ඨානෙ. සතියත් පංච උපාදානස්කන්ධය තුළ වඩන්න ඕන. තව තියෙනවා ඔය ඕක ඕන එකක් කරනකොට වැඩෙන්නේ බොජ්ජංග. තව තියෙනවා සත්ත්වවිසුද්ධි කියලා එකක්. සත්ත්වවිසුද්ධියත් ස්කන්ධ පංචකය තුළ වැඩෙන්නේ නැතුවක මේ අවුරුදු ගානක් තිස්සේ වඩිපෙලෙන් පඩිපෙලට යන තියෙන එකක් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ස්කන්ධ පංචකය තුළ මොහොතින් වැඩෙන එකක් කරනවාම අවුරුදු ගානක් වැඩෙන එකක් නෙමෙයි. මොකද ස්කන්ධ පහෙන් පහට මොකුත් යන්නේ නැත්නම් කල්ප ගානක් බලන් ඉන්න දෙයක් නැහැ අපිට මේකේ. මෙන්න මේ විදිහේ මනසට ගෝචර වෙන්නා වූ සියුම් දහමක් බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. තේරුම් ගන්න නුවණ තියෙනවා නම් අන්න එතනින් එහා කොටස තමයි ඔය ආර්ය සම්මාදිට්ඨික භාවය කියන්නේ. නැත්නම් පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන්නේ ඒකටයි. මේ දහම හේවත් මේ ධර්මයේ සරණ හේවත් නිවීම ප්‍රඥාවන්තයි. ප්‍රඥාවන්තයින් නොනායට ඊට පස්සේ ආගමක් හදාගෙන ඔය පින්පව විපාක විශ්වාසය වල භවගාමීත්‍ය සුවපත් කරගත්ත හැකි දුක තුල සැප. ඔබ දුක තුල සැප කැමති නම් ඉන්න. නමුත් මේ ආර්ය සම්මාදිට්ඨිකෙක් බාටපත් වෙන්න පුළුවන් නම් අපට බුදුන් හමු වෙන්න පුළුවන්. බුදුන් අපි එනතුරු බලන් ඉන්නවා. ඒ පිළිමි හෝ යකඩ හෝ රත්තරන් හෝ ශරීරය නෙමෙයි. ඒ බුද්ධත්වයටපත් වීමෙන් හොයාගත්තා වූ මේ සිතවිලි සීමාව ඉක්මවා ගියා වූ අතීත වර්තමාන අනාගත වචන නැති ඇතිවීම හෝ නැතිවීම නැති තියනවා නැහැ කියලා කතා කරන්න බැරි. නමුත් ප්‍රබල දෙයක් වන මේ සංසුන් සිත ඔබට ජීවිතේ හමු වේවි. එදාට තේරෙවි බුදුන් දකින්නවා කියන්නේ නිවන් දකින්නවා කියන්නේ ඔබ හොපු නිවීම කියලා කියන්නේ ඒක නේද කියලා. ඉතින් ඕක වහගෙන පස්සේ නිවන් හොයන්න එපා. ඕක වැහිලානේ තියෙන්නේ. වහපු කාරණා ටික අයින් කරගන්නේ කොහොමද කියලා බලන්න. ඒක කරගන්න පුළුවන් වෙනවා නම් ඔබට අන්න ඒ සඳහා තමයි අපි මේ පවෙන් ඉවත් වී පිනට පැමිණීම, පින්කම් කිරීම තුළින් විහාරස්ථාන ඇසුරු කිරීම, ඒ තුළ කල්යාණ මිත්‍ර සේවනයක් ලැබෙනවා. මේ කරුණ පැහැදිලි කරන දේශකින් වහන්සේලා හමු වෙලා උන්වහන්සේලාගේ මේ කරුණ තේරුම් ගන්නගත් හැම පෞද්ගලිකව අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා Tamanට. කසල ටික සිතින් බැහැර කරගැනීම. කසල වලින් නිවන වෙහි තිබෙනවා. ඒ කසල වලට කියනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්දුද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා නීවරණ ධර්ම කියන්නේ ඒකනේ. ඒවා කසල. කසල ටික අයින් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ඔය දුක හේතුව නැති වූ තැන මාර්ගය කියලා පෙන්නන්නේ. අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියලා පෙන්නන්නේ. පටිච්චසමුප්පාදේ නිරෝධය දැකීම කියලා පෙන්නන්නේ. මේ එක මාර්ගයකින් ඔබ තේරුම් ගන්න ඕන විය යුතු දෙය. ඒක තේරුම් ගත්තේ නැත්නම් සිතේ සිදුවෙන දෙයක් තියෙනවා. ඒ සිදුවෙන දෙයට කියනවා අවශේෂ නිරෝධය කියලා. සිදුවිය යුතු දෙයට කියනවා නිර්වශේෂ නිරෝධය කියලා. අන්න ජීවිතය තුළ නිර්වශේෂ නිරෝධ කිරීමෙන් තමයි බුදුන් වෙතට යන්න පුළුවන්. අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන්නේ හරි, දුක හේතු නැති උතන මාර්ගය යනවා කියන්නේ හරි, පටිච්චසමුප්පාද නිරෝධ දකින්නවා කියන්නේ හරි, විදර්ශනා වඩනවා කියන්නේ හරි, ඔය නිර්වශේෂ නිරෝධයෙන් සසර කඩනවට. පෘථග්ජන පුද්ගලයා පවෙන් පිනින් ධාරයෙන් සසර හදමින් යන්න සසරක් හදා ගන්නවා. ආර්ය පුද්ගලයාට මෙතන සසර කඩන්න පුළුවන්. භව නිරෝධෝ නිබ්බාණං ජීවිත අවසානෙ නෙවෙයි ඒක. මොහොතක් පාසාම අරමුණක් තුළ භව නිරෝධය සිදු වෙනකොට නිරෝධ වෙන මොහොතක් පාසා බුදුන් වෙත යන්න පුළුවන්. අගට මේ වචනයක් දෙකක් විතරයි මම මේ පැහැදිලි කළේ. මේ කරුණ තමයි අපි මාධ්‍ය තුළ සිනමින් පැහැදිලි කරනු ලබන්නේ. ඉතින් ඒ අනුව ඔබට YouTube ඔස්සේ හෝ එහෙම නැත්නම්
ප්‍රඥා නම් වූ රූපවාහිනී නාලිකාව ඔස්සේ හෝ රංග ශ්‍රී ලංකා ගුවන්විදුලිය හෝ රංග ශ්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ හෝ ලබන පොයේ දවසේ හවස 7 පටන් මේ ගුවන්විදුලි නාලිකාව ඔස්සේ හෝ අපිව හම් වෙන්න පුළුවන්. මේ ලංකාවේ නම් 94.8 කොහෙද? ඉතින් YouTube වලට යනකොට වෙනස් වෙනවානේ. එතකොට net නාලිකාවටත් ආරාධනා හම්බෙලා තිබෙනවා, ධර්ම දේශනාවක් පටිගත කරලා තියෙනවා. මේ ඉන්න තැන ඉඳලම පොය දවසේ ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 7ට විකාශ වෙනවා. පළවෙනි එක ඉන්දිරියට දිගටම ලැබෙයි මට. ඉතින් අපි මෙන්න මේ පාපයෙන් ඉවත් වී ඒක අයින් වෙන්න කියලා යහපත් ක්‍රියාකාරකම් නවත්තන්න එපායි කියලා, ඒක තුළ ආත්ම දෘෂ්ටිය තියෙනවායි කියලා අනාත්ම දර්ශනයට මාරු වෙලා සිත තුළ ඇති නිර්වාණය ඉවර කරගන්න හැටි ලෝකෙට පැහැදිලි කරන්නයි උත්සාහ කරන්නේ. ඉතින් ඔබ හැම දිනාටත් මෙන්න මේම කරුණු පැහැදිලි කිරීම, ඒ කරුණු කෙරෙහි අවධානය යොමු කරන්නට අවශ්‍ය සාධකයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනයේ අනුග්‍රහක දායකත්වයේ දරුව අයගේ උපන්දින සමරුවක් වුණන් සුළු උපන්දිනයක් වේවායි කියාද දීර්ඝායස ප්‍රාර්ථනා කරන්න එනම් දීර්ඝායස වේවා කියාද පින් පරලෝ ගියා වූ ඥාතින් ඉන්නවා නම් පින් කැමති ඔය හැම දිනාට පින් පිණිස වේවා කියාද සවන් දුන් හැම දිනාට සද්ධර්ම අවබෝධයෙන් සම්මාදිට්ඨිය පිණිස හේතු වේවා කියාද ප්‍රාර්ථනා කරමින් මට ලැබී තිබෙන කාලය අවසන් වීගෙන යන බැවින් මෙපමණකින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. මම ගාතාවක් කියන්නම්. අපේ හාමුදුරුවෝ පසු පුණ්‍යානුමෝදනා කරයි. සබ්බහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. ඒ වගේම අද දවසේදී අපගේ ඒ ආරාධනාව පිළිගෙන අද දවසේදී ධර්ම දේශනාව පැවැත්වූ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය මිමරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේටත් මේ ශාසනික කර්තව්‍යය තවදුරටත් යෙදමින් මේ ධර්ම දේශනා සියලු ලෝවැසියාගේ හිතසුව පිණිස මේ ධර්ම දේශනාව ඉතාමත්ම නිරෝගීව යෙදෙන්න මේ සියලුම කුසල සම්භාර ධර්ම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, අද දවසේදී මේ ධර්ම දේශනාවට මම කලින් සඳහන් කරපු ආකාරයට දායකත්වය දක්වන්න වරුණ වීරසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා එකතු පහදු වෙලා මේ දායකත්වය දැක්ුවේ. අපි මුලින්ම මේ ධර්ම දේශනාවට ඒ දායකත්වය දක්වපු සියලු දෙනාත් ඒ වගේම මේ සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාත් ඒ හැම දෙනාටම මේ ධර්ම දේශනාවට අපි මුලින්ම ගිලන්පස බුද්ධ පූජා පවත්වලා ඉන්නතුරු පංචශීලයේ සමාදන් වෙලා බුද්ධ වන්දනා සිද්ධ කළා. ඒ වගේම ඉන්නතුරු ධර්ම සාකච්ඡාවක් හා සම්බන්ධ වුණේ. මේ සියලුම ක්‍රියාවන් කුසල රැස්වෙන කුසල ක්‍රියාවන්. ඉතින් මේ සියලුම කුසල ක්‍රියාවන්ගෙන් රැස්වනා වේ කුසල සම්භාර ධර්ම හේතු කරගෙන ඒ ඔබට අපිට සිරින්නා වේ සීලෝ මිෂ්ඨකාමී දේව දේවතාවුන් වහන්සේලාත් ඒ වගේම ඔබ පරිහරණය කරන්නා වූ ස්ථානයන් වාසස්ථානවල ධ්‍යාන වහන්සේවල ඇදී පැදී සිටිනා වේ සීලෝම දේව දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම ඔබ අප මේ අනන්ත සංසාර මේ සීලෝම මේ ලෝක ආරක්ෂා කරන්නා වූ ඒ වගේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලුම දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම ඔබගේ පරිවාර සේනාධිපති යක්ක බුමාට නාග කියන මේ සියලුම දේවතාවුන් වහන්සේලාට මේ රැස්නා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්ම හේතු කරගෙන උත්පත්න්නා වූ බෝධිකින් නිවන් මාර්ගය පූර්ණ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම මේ රැස්නා වූ කුසල සම්භාර ධර්ම හේතු කරගෙන විශේෂයෙන් මේ පරලෝ යන්නේ තුනායි වරුණ වීරසිංහ මහත්මියගේ පියාණන් වහන්සේ වන ලෙස්ලි ප්‍රනාන්දු පියාණන් වහන්සේත් ඒ වගේම චන්ද්‍රාද්‍රේ ප්‍රනාන්දු මෑණියන් වහන්සේත් ඒ වගේම කසුන් වීරසිංහ මහත්මයාගේ පියාණන් වන ඩී.ජී. වීරසිංහ පියාණන් වහන්සේත් ඒ වගේම කසුන් වීරසිංහ මහත්මයාගේ සහෝදරයා වෙන ධම්මික වීරසිංහ සහෝදරයාත් ප්‍රමුඛ ඒ අනන්ත සංසාරයක් ඔබ පැමිණි ගමනේදී ඔබට අපට සිටියා වූ සියලුම මව්වරුන් පියවරුන් ගුරුතිගුරුන් නැට
හිතමිත්‍රාදීන් ඇතුළු යාළු හිතමිත්‍රාදීන් ඇතුළු සියලුම දෙනාගෙන් යම් කිසියෙක් මිය පරලෝක ගොස් පින් ලබා ගත හැකියත් භවයක සිටිනවා නම් මේ සියලුම දෙනාට මේ රැස් වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන ඔවුන් දුගතියක සිටිනවා නම් වහවා සුගතියට පැමිණ නිවන් මාර්ගයට පැමිණ නිවන් මාර්ගය පූර්ණ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස්නා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන විශේෂයෙන්ම මේ සතියදී උපන් දින සමරන කසන් වීරසිංහ මහත්මයාටත් ඒ වගේම සෑම් සුදාග මහත්මයාටත් ඒ වගේම කෙවින් අබේරත්න මහත්මයාටත් ඒ වගේම ඒ වර්ණ වීරසිංහ මහත්මියගේත් කසන වීරසිංහ මහත්මයාගේ දියණිය වෙන කුලාරි වීරසිංහ දියණියටත් ඇතුළේ මේ දායකත්වයේ දැක්වපු සියලුම දෙනාටත් ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව සහ සම්බන්ධ වෙච්ච සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල්වල උදවියටත් ඒ ඇතුළේ මේ සහ සම්බන්ධ වෙච්ච වචන මේ සියලුම දෙනාට ඔවුන්ගේ යාළු මිත්‍රාදීන් ඇතුළේ හැම දෙනාටම මේ රැස්නා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන යම් කිසි කර්මඵලයක් කර්ම දෝෂයක් කර්ම බාධාවක් කඩබන්ධන විනබන්ධන කොඩවිලි කියනවා කිසියම් දෙයක් තිබෙනවා මේ සියල්ල දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කරන කීන රැකරක්ෂා සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නියැලෙනා වූ සියලුම දුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් ඒ වගේම අධ්‍යාපන කටයුතු නියැලෙනා වූ වෙලා ඉන්නේ අනිත් අයගේ අධ්‍යාපන කටයුතුත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රැස්නා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන. ඉතින් අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනාවක් තබමු මේ කුසල ක්‍රියාවන් රාශියක් කරපු මේ මොහොතේදී මේ රැස්නා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන මීට සහ සම්බන්ධ වෙච්ච සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල්වල උදවියටත් ඒ වගේම සියලුම ඥාති මිත්‍රාදීන් ඇතුළේ සියලුම දෙනාටත් මේ රැස්නා වූ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන නිවන් මාර්ගයට පැමිණ නිවන් මාර්ගය පූර්ණ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. හොඳයි, තිරුවන් සරණයි හැම දිනාටම.